දෛ ගෞරවණීය අපේ සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපිට සිනසුරාදාවක් බොහොම වැසිබර කාලගුණයක්. මේ වරින් වර මේ කුණාට සහගත සත්‍යයේ ප්‍රකාශයටපත් වෙනවා. දවස් 3-4 තිස්සේ. එනට අපි අරින්නේ අපි ඉතින් බලාපොරොත්තු වෙනවා ධර්ම සාකච්ඡා පවත්වන්න. අපි මුල් විනාඩි ස්වල්පය අපේ යෝගාශ්‍රම සංස්ථාවේ විවස්ථා මම හිතන්නේ අද අපිට තියෙන්නේ දිනචරියාව. ඊට පස්සේ අපි යනවා සංගීති සූත්‍රයේ තිකනිපාතේ අදත් නියමිත මාතෘකාවට අපි ඒ කටයුතු දෙක එහෙම නැත්නම් ඒ යෝගාශ්‍රම සංස්ථාවේ අපේ දිනචරියාව සහ සංගීති සූත්‍රය සභාගත කිරීම සඳහා අපි 13 ඉලක්කමට මතක් කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝගාවචර දිනචරියාව සුමිහිරි නිවන් සැපතෙන් සැනසෙනු කැමැති දිවිපුදා සසුන්ගත යෝගාවචරයා විසින් ඒ උතුම් අර්ථය සිදු කර ගැනීම තමාගේ ප්‍රධාන කාර්යය බව නිතර සිහියේ තබාගත යුතුය. අරුණට පළමුව අවදි වීම නොගිලන් සෑම දෙනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හිදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු උවටැන, ඇදුරු උවටැන, ගිලන් වැඩිහිටි උවටැන යන ආදීෙහි සුදුසු කල්හියේදී රිසිනම් හීල් දන් කිස සඳහා බොජුන් හලට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට යා යුතුය. බණ දහම් පුහුණුව සිරුරු පිළිදැගුම් බවුන් නියත කිසෙහියේදී පිණු සඳහා ගෙඩිය දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙවූ පාත්‍රය තවිකෙහිලා තැන්පත් කොට තැබිය යුතුය. පිණ්ඩපාතයේ සඳහා ගෙඩිය හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමඨහන් ගත් සිටින් නියමිත තැනට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්හල අසලදී මෙත් කමඨහනින් යුතුව පිඬු පිනිස හැසිර පිඬු පිළිගෙන පෙරලා එන කලද කමඨහන් නොහැර ආ යුතුය. බොජුන් හල වත්සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්හියේදී පිරිවැසුන් නැතොත් ඉතුරු කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස 5ට පමණ වත් පිළිවෙත්හියේදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා රිසිනම් ගිලන්පස කිස සාදා පිරිසුදු සිතින් තමන් වසන කුටියට යා යුතුය. පෙරයම අවසන් වනතුරු පිරිවහන බණක් නැතොත් කමඨහනින් කල් ගෙවා අලුයමට පෙර අවදි වෙමි සනුටුහන් කොටගෙන රෑ 10ට නිද්‍රෝපගත විය යුතුය. තමාගේ දිනපතා සියලු වැඩ සනිටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්ම දේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයෙකු බව සිහියේ තබාගෙනම ඒ කාලය සිහි නුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් එයින් මුළුමනින්ම ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයින් නියම ශ්‍රමණාකල්පය රහසත් එලිපිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයාට සුදුසුය. එබඳු දේහිදී ශාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්ප යන මේවා නොබිදෙනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසක් නැතහොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතුය. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන්හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනෙකෙකුට හිරිහැර වනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුයකම නම් අනුන් මැද තමා ගුණවත්කම් සපන්කම් හුවා දැක්වීමෙක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම් කිසි උපක්ලේශයක් පහළ වන විට
එය නුවණින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නගා එබඳු වඳුරු මැඩලීමට සමතෙකු විය යුතුය. බහැර පිරිසිදුව නිතර රැකගනිමින් දස ධම්ම සූත්‍ර, ආකාංඛේය සූත්‍ර ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසුදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදුමහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසිදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකව පැමිණෙන පැවිදි පින්වතුනට වත් දැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාseම සංවා සාරහ නොවන්නන්හා ගැටීම ගුණ පරිහානියට හේතු වන වගද තදින් සිතට ගත යුතුය. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමීය කතකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතුය. වත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන සැටි උගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාර වන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණය ඉක්ම කෙරෙන ලියුම් ගනුදෙනුවද යෝගාවචර තත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතයේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමයේ හේයින් පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසරටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමීය කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතටද එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහෙයින් එය ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවචර දිනචරියාවයි. අපි ඒ ටික නිපාතේ කීපාර පටන් අරගත්තා මේ තීනි ආධිපත්‍යයානි අත්තාධිපත්‍යයා ලෝකාධිපත්‍යයා ධම්මාධිපත්‍යයා. ඒ අද අපිට ඊගාව එක තමයි ඉදිරිපත් කරගන්න තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. දීඝනිකාය පාටික වග්ගයේ සංගීති සූත්‍රයේ තික නිපාතය 370 පිටුව. අත්තිකෝ ආවසෝ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන තයෝ ධම්මා සම්මදක්ඛාතා. තත්ත සබ්බේ ඒව සංගායි තබ්බං න විවදි තබ්බං යතයිදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමා තයෝ ධම්මා. එවත්නි අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද දහම් තුනක් ඇත. එහි සියල්ලන් විසින්ම යම්සේ මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වන්නේද බොහෝ කල් සිටුනෙක් වන්නේද එසේ සමගව ගැයිය යුතුය. ඒ බොහෝ දිනාට වැඩ පිණිස බොහෝ දිනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර දහම් තුනක් දෙයත්. තිස්සෝ විජ්ජා පුබ්බේ නිවාසානුස්සති ඥානං විජ්ජා සත්තානං චුතූපපාතේ ඥානං විජ්ජා ආසවානං khයේ ඥානං විජ්ජා. විද්‍යා තුනක පෙරවසු කඳ පිළිවෙල සිහි කරන නුවණ විද්‍යාවක සතුන්ගේ චුති උප්පත්ති දන්නා නුවණ විද්‍යාවක ආශ්‍රවයන්ගේ ෂයෙහි නුවණ වරහන් ඇතුලේ මාර්ග ඥානය විද්‍යාවක. එක කරන්න තියෙන ස්වාමීන් වහන්සේ. ඔය ඇත්තට මේ විද්‍යා කියන වචනයයි විඥා කියන වචනයයි ව්‍යවහාරේ දෙවිදිහකට වෙදෙත් වෙනවා. විඥා කියන එක ගුඪ ධර්මයක් වෙලා තියෙනවා. විද්‍යාව කියන ප්‍රත්‍යুৎපන්න ධර්මයක් ප්‍රත්‍යක්ෂණය කළ යුත්තක් කියන එක තමයි අර්ථ දීලා තියෙන්නේ. පාලියේ දැන් මේක තියෙනවා පුබ්බේ නිවාසානුසුති විද්‍යා කියන්නේ පෙරවිසු කද පිළිවෙත දන්නා විද්‍යාව කියන. ඒකට මේ විද්‍යාව කියලා පරිවර්තන කියන්නේ විද්‍යාවට. ඒක පිළිබඳව කේවනද ස්වාමීන් මුළු අවසාන කාලෙම ගත කර ඇයි මේ රට නොම ගරින්නේ කියලා. ඉස්සර ඔය විද්‍යාවට නවීන විද්‍යාව කියලා නමක් දාලා බුදුජානසික විද්‍යාවට විද්‍යාව කිව්වා. දැන් මේ නවීන කියලා අරකින් අයින් කරලා ඔය විද්‍යාව කියන වචනයට විද්‍යා කියන වචනයත් එක්ක එකතු කරලා අලි පටලවිල්ලක ඉන්නේ හතේ යට ඉන්න ළමයෙකුගෙන් ඇහුවොත් එහෙම මොකද්ද විද්‍යාව කියන්නේ කියලා අලි අවුලක්. එතකොට බුරුම් භාෂාවෙන් විද්‍යාව කියන්නේ කලා විෂයන්ට. පඤ්ඤා සිප්පං කියලා කියන්නේ විද්‍යා විෂයන්ට. ඉතින් විශ්වවිද්‍යාලයට ගියාම තිප්පං පඤ්ඤා කියන්නේ ශිල්ප විද්‍යාව ඒකට තිප්පං කියවම විද්‍යා පඤ්ඤා මේ සිප්පං කියව විද්‍යා කියවම කලා
සිප්පම් කිව්වම විද්‍යාව. දැන් ලංකාවේ විද්‍යාව කියන එක විද්‍යාවට දාලා. ඉතින් මේ පටලවිල්ල නිසා මේවා කූට උපක්‍රම. මේවා හිඩන් කරිකියුලම් කියලා කියන්නේ. මේ උගන්වන ළමයින්ට විද්‍යාව කියලා උගන්වන්නේ කවදාකවත් පුබ්බේ නිවාසානුසති පැත්තට යන්න දෙන්නෙම නැහැ. ඒ වගේම චුතුපපාත ඥාණයට යන්න දෙන්නෙම නැහැ. ආසවාන khයානඤ්ඤ ඇත්තෙම නැහැ. ඒ වෙනුවට වෙන මොකද්ද විශාල විද්‍යාවක් කියලා එකක් උගන්වනවා. ඉතින් ඒකට ඇත්තටම හරියට මහන්සියලා කේමනන්ද සාංශේ කරුණු එකතු කරා එක තැනක වන් දැක්කා. ඒකේ මැනුස්ක්‍රිප්ට් එකත් මට මතක නැහැ කොහෙද තියෙන්නේ කියලා. උංගක් සුද්ධ කරලා තිබුණේ නැහැ. ඒක මේ වල්පොල රාහුල හාමුදුරුවෝ කරපු ප්‍රකාශයකුත් පත්‍ර කැලලක් අවුරුදු 40කට විතර ඉස්සෙල්ලා කරපු එකක් ඉදිරිපත් කරලා තිබ්බා. ඒක නිසා අද විද්‍යාවිවර්ධන සංගමය එතන මේ নানা ආකාර විද්‍යාවල මේ පුබ්බේ නිවාසානුස්සති වගේවා පෙන්වන්නේ මැජික් කියලා. විද්‍යා. චුතුපපාත ඥාන කියනවා විද්‍යා. විද්‍යාවල ඔබ පොඩ්ඩලමින්ට වැඩක් නැහැ. පොඩ්ඩලමින්ට උන ප්‍රත්‍යක්ෂණය කළ හැකි. ප්‍රත්‍යක්ෂණය කළ හැකි දේවල් කියලා. ඊට පස්සේ ආශ්‍රයයන්ගේ ක්ෂය කිරීම නෙවෙයි ආශ්‍රයයන් වැඩි වීම තමයි උගන්වන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකම්. ඊටාම දුර්ලභ ගමේ ඉඳලා රාජධානියට යනකම් ආශ්‍රයයන් රැස් කරනවා. ඉතින් ආසව කියලා කියන්නේ මේ අර්ක වලට ඉස්සරහ තියෙන අර්ක වලට තමයි අරක්කු කියන්නේ. අරක්ක වදන් ඉස්සලා ආසව හදලා ආසව වලින් තමයි අර්ක හදන්නේ. ඉතින් ඕක තමයි වැඩිම පාවිච්චි කරන්නේ. දැන් කෙල්ලොත් පාවිච්චි කරනවා. ඔක්කොමලා ඉන්නේ මදේට ප්‍රමාදයට ලක් වෙලා. ඒ හේතුව මේ ආශවයන් රැස් කළා. ඉතින් ඒක දියුණු කරමින් ඒකට ආර්ථික ප්‍රතිපත්ති දේශපාලන ප්‍රතිපත්ති හදන විලිලැජ්ජා නැති ශිෂ්ටාචාරයක් අද තියෙනවා. ඉතින් ඒකේ මේ ත්‍රිවිද්‍යා පුබ්බේ නිවාසානුස්සති චුතුපපාත ඥාන ආශ්‍රවක්ෂය කියන එක බුදුජානනාංශ බුදු වෙන්න ඉස්සලා රාත්‍රියේ අධ්‍යක්ෂපු හැටි. ඉතින් මේ පුබ්බේ නිවාසානුස්සති ඥානය වගේ කියන එක පිළිබඳව පාවොක්සයිඩ් ටිකක් මම ආශ්‍රය කරපු ස්වාමීන් වහන්සේලාගෙන් වැඩිපුර විස්තර හදාරන්න උත්සාහ කළා තිබුණා. ඥානාරාම ස්වාමීන් වහන්සේ සාමාන්‍ය ගවේෂණයක් කරලා තිබුණා. ඒකේ මේ සමාධි භාවනාවේ තියෙන ආනිසංස බලනකොට චත්තාරෝම බිකවේ ආනිසංස සමාධිස්ස කියන එකේ පෙන්නනවා පුබ්බේ නිවාසානුස්සති ඥානය. එතකොට විපස්සනාවෙත් පෙන්නනවා සම්මස්සන ඥානයේදී තයෝ අද්ධා කියලා අතීත කාලයට හිත යනවා ඉබේම. භාවනා කරගෙන ඉන්නකොට අත්තම්මති වෙනවා. භාවනා කරනකොට රුවන්වැලි සෑය සිහි වෙනවා. කලපින් සිහි වෙනවා. කලපව් සිදු වෙනවා. එතකොටත් හිත යනවා යම් පරාශයක් ඇතුළත අතීතේ වෙලෙහි. ඉතින් ඒක මේ සම්මස්සන ඥානයේ ස්වභාවය. ඉතින් ඒක මේ තර්ක ඥාණයෙන් එන එකක්. අන්වේ ඥාණයෙන් එන එකක්. වර්තමානයේ මම මෙහෙමනම් අතීතේ කොහොම වෙන්නේ ඇද්ද? එතකොට චුතුපපාත ඥානය කියලා කියන්නේ මේ වෙලාවේ මැරමින් උපදින ඉන්න සත්තු හැම වෙලාවෙම කොරෝනාවයි කියලා වැඩි වෙලා එහෙම නැහැ. නිකන් බොරුවට නිකන් සෝබන කතා දාන්න දෙන්න එපා. හැමදාම මිනිස්සු මැරෙනවා. ඒකට කියන්නේ සංඛ්‍යා ලේඛනගත මරණ කියලා. ඉතින් කොරෝනා තාම සංඛ්‍යා ලේඛනගත මරණ ඉක්මවල නැහැ. මේ ලොකු සෝබනයක් කරගෙන මන් සෝබනත් නැතිලු හැදෙනවලු. ඇත්තටම කොරෝනා හැදෙනවලු. ඒක කොරෝනා හැදෙන්නේ නැහැ කියලා එහෙම කන්නේ අපිට හැදෙන්න පුළුවන්. ඉතින් ඒක අල්ලගෙන මේ නට නැටිල්ල මේ මුළු ලෝකෙම හිර කරලා තියෙන හැටි. දඟලලා තියෙන හැටි උඩ මොහොර දෙමිල්ලෙන් නතර කරන්න හදන හැටි මේ අතපය හේතිලෙන් නතර කරන්න හදන හැටි මේ තරම්ම සායම්බරු ඛණ්ඩ අපි කොච්චරක් කල් මේ පොළේ ජීවත් වෙලා තියෙනවද? ඉතින් මේ චුතුපපාත ඥානෙට දාලා බලනකොට කොයි එකක් ඇඹරලා එන පෙන දාලා මැරලා යනවා. ඉතින් ඕකේ අහන්න දෙයක් තියෙනවා. ඒක ඇති දෙයක් ඇත්තේ නැහැ. ඉතින් ඒ නිසා චුතුපපාත ඥානය කියලා කියන්නේ තයෝ අද්දහවල කාලමාන දේශමානී මේ වෙලාවේ මම ඉන තැන පිට අනිත් තැන් වල සිදුවෙන දේ. පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන්නේ කාලමානේ කාලෙන් අතීතයේ වෙච්ච දේවල්. ඉතින් එතකොට මම මෙහෙමනම් මං ඉස්සර කොහොම ඉඳද්ද? මම මේ සතිය දන්නේ නැති කාලේ. භවනාට වැයක්වත් වාඩිලා ඉන්න බැරි කාලේ. ශක්මන අඳුරන්නේ නැති කාලේ කොහොමද? ඉතින් ඒක තමයි මිනිස්සු. දන්නේ නැහැ. දැන් ඉතින් දන්නා වගේ අයියා වගේ කෑ ගැහුවට අර දන්න කාලේ අමතක කරන්න බෑ. ඒක විශාල සාපේක්ෂ ඥානයක් එනවා. චුතුපපාත ඥානය කියලා කියන්නේ මේ වෙලාවේ ඔය කොච්චර සෞඛ්‍ය දිනුනලා තිබ්බත් ජාති ජරා ව්‍යාධි කියන තුනේ කිසිම අංශු මාත්‍රයක වෙනසක් වෙලා නැහැ. සංසාර දුකමයි. කොච්චර උත්සාහ කරත් එක වැඩි වෙලා කියලා කියන්නත් බෑ.
මේ වැඩි කරන්න විද්‍යාවට බෑ. අඩු කරන්නයි තටමන්නේ. අඩු කරලා කෝකෙටත් වැඩි කරන්නත් බෑ. වැඩි කරන්න දඟලනවා මේ දවස්වල. මේ බිලියන එකක් අඩු ගන්න ලෝකෙ මැරෙන්න ඕනේ මේ ලෝකේ තියෙන වස්තු ස්වභාවයෙන් ජීවත් වෙන්න. ඉතින් ඉහළම පැලැන්තිය බලන්නේ බිලියන මරන්නේ කොහොමද කියලා. හිට්ලර් පැටුවේ ගෑස් කාමර වලට දාලා කරන්ට් ෂොක් අල්ලලා කන්න නොදී. ඒ හරි කල් යනවා. ඒක හරි පිස්සු වැදෙනවා මිනිස්සුන්. බලන්නේ මොන හරි ක්‍රමයකින් මකලා දාන්න පුළුවන් නම්. නියුට්‍රෝන බෝම්බේ හොයාගෙන හරි මොනවා හරි සෙල්ලමක දාන්න හදනවා. ඉතින් මේ මොනවා කියලා හරියන්නේ නැහැ. මොකද පුත්‍රජානනාසේ කට්ටියකට කියලා තියෙනවා ඔය විඥා කතා එපා අඹ කැලේට ඵලයන්. උන ඉඳපන් ඔය කැලේ කොලයක් ආගෙන කොසට දෙල්ලට තැම්බන කාලේ හිටපන්. ඒතර ABCD ආර්ථිකය දන්නේ කාට ඔය ලොක්කන්ගේ නීති බලපාන්නේ අල බතල කොස්තෙල් කෑවා හිටියා. ඒක නැතුව මේ කඩේ ගිහිල්ලා ඔය අපි ඉල්ලන જાති මේ පීට්සයි අනම්මනම් ඉල්ලුවොත් ඉතින් වඳ පෙත්ත උනත් දාලා දෙන්න පුළුවන්. ඉතින් එතකොට එහෙම කෙරුවයි කියලා චුතුපපාත ඥානෙ වෙනස් වෙන්නේ නැහැ. ඒ දෙකෙන්ම මේ ආශ්‍රවයන් රැස් කිරීමට අපේ ඥානෙ විහිදී යන හැටි ආශ්‍රවයන් රැස් කරන්න අපේ මේ නිර්මාණශීලීත්වයේ විහිදී යන හැටි ආශ්‍රවයන් රැස් කරන්න අපි ප්‍රගතිය කියලා ප්‍රගමණය කියලා මේ ප්‍රගතිය කියලා කරන්නෙම ඒකට බුදුරජාණන්සේ සඳහන් කරන්නේ ලෝක වඩක කියලා. අපි වඩා කියලා කියන්නේ විශ්වකර්ම වැඩ කරන්නේ වඩකෝ කියලා කියන්නේ වර්ධනය කරනවා. ඉතින් ලෝක වර්ධනය තමයි මේගොල්ලෝ කතා කරන්නේ බැඳගෙන. ඉතින් බුදුජානක සංගණන ලෝක වඩකෝ සුසාන වඩකෝ. ඒකාන්තේ මේගොල්ලෝ සුසාන වර්ධනය කරනවා. හැම තැනම විශාල යුද සෝම් පිටි තියෙනවා. හැම තැනම ඉස්සර මිනිස්සු කැලේ ගහනවා කියලා කියන්නේ. මිනිහාරගෙන කැලේ දාලා නිකයි. දැන් නෑ සෝම් පිටනේ හදනවා. ඉතින් ඒක නිසා මේ මුස්ලිම් සෝම් පිටනේ කෙඳලා මම දැක්කා එක්කෙනෙක් මේ මාධ්‍යමයේ වේදිකේ කහනවා මේ සෝම් පිටණි වල ඕගොල්ලෝ සලකුණු හදන්නේ නැහැ නේද? වල්ල දානි කයින්නවනේ ඒ කට්ටියට තහනම්. ඉතින් ඒකෙදි සුන්නි මුස්ලිම් සහ ෂියා මුස්ලිම් අතර සෝම් පිටණි වෙනසක් තියෙනවාද කියලා. අර මනුස්සයාට කේන්ති යනවා කියන්නේ හොඳටම කේන්ති යනවා. මොනවද කතා කරන්නේ? අපි ළඟ එහෙම නැහැ. එහෙම නිකාය ભેදයක් නැහැ. අරකයි මේකයි කියලා මේ මිනි වල්ලනකොට තියා කොහොමඩක්වත් ඇත්ත මේ මරා ගන්නවා. ඒ වුණාට අර ප්‍රශ්නෙට උත්තර දෙන්න කැමති නැහැ. චීනේ පුදුමාකාර විදියට ස්මාරක හදනවා. මේ වගේ ගෙවල් හදනවා කවුරු හරි මැරිච්චාම. ඒකල ඒවට ගිහිල්ලා ඒ උපකරණ ආයුධ තියලා අවුරුද්දක සැරයක් මලවුන්ගේ දා කියලා මලවුන්ගේ අවුරුදු දා කියලා ඒ මල ඒ සෝහොන්කොත් වලට ගිහිල්ලා හැම පන්සලේම තියෙනවා එයා වෙනුවෙන් පුංචි මේ පොඩි කියුබිකල් එකක්. වෙන් කරලා නම් කරලා තියෙනවා. ඉතින් ඒවා ඒ අනිතක මේසයක් තියෙනවා. ඒ මේසේ යාගේ ෆොටෝ එකක් තියන්න දෙනවා. ඒ වර්ග අංගලට මාසෙකට මෙච්චර ගාණක් ගෙවන්න ඕන. ඉතින් ඒ ගාණ ගෙවපුවාම ඒක තියෙනවා එතන. ගාණ ගෙව්වේ නැත්නම් ඒක අයින් කරනවා එතන. ඉතින් එතකොට අර මැරිච් එක්කන සාප කරනවායි කිය හැමදාම පන්සල් යන්නේ අර තමන්ගේ කොටුව තියනවාද කියලා බලන්න. මැරෙන්න ඉන්න අය වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. පුංචි බල්බයක්පත් තියෙනවා. ඉතින් ඒව හරි වෙසක් දවස වගේ චීන පන්සල් වලට ගියා. මොකද මේ මලවුන්ගේ අවුරුද්දා චීන ජපන් එකේ හරි ලොකු වෙනසක්. ඉතින් ඒ විදිහට මේ මිනිස්සු මේකින් එක ಜಾති හදාගෙන කරන්න ගියාට ওই ශාස්ත්‍රීය මේ විද්‍යාවේ නවීන විද්‍යාවේ මොනම ප්‍රගතියක්වත් නැහැ. මොකද ඒගොල්ලන්ට මේ පිළිගන්න බෑ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. මොකද කර්මේ සහ කර්මඵලයවත් පිළිගන්නේ නැහැ. ඒ වගේම මේ වෙලාවේ මරණ ප්‍රදේශයේ වැඩියෙන්ම මැරෙන විද්‍යාව නිසා වෛද්‍ය විද්‍යාව නිසා කියලා පැහැදිලිවම කියන්න පුළුවන්. අද සිද්ධ වෙන මරණ විෂ බීජ නිසා නෙවෙයි. විෂ බීජ නාශනේ වේවා කියන මේ නාශනේ කියන වචනේ පාවිච්චි කරන හැම කෙනාම බංගස්ථාන වෙනවා බංකොලොත් වෙනවා කියලා ලොකු සාංශ කියනවා. කවුරු හරි නිතර පාවිච්චි කරොත් වචනයත් උඩ බංග වේවා නාශනේ වේවා කියලා ඒ ඇති. ආයේ ඒව නාශනේ වෙන්න ඕනේ නැහැ. අර නාශනේ කරන එක නම නාශනේ වෙලා. අවිගත්තෝ අවියෙන් නැසිතී. ඉතින් මේ තුනේ මේ කියන විද්‍යා තුන මම දන්නේ. ඒ නිසා මට කවුදෝ කිව්වා පුබ්බේ නිවාසානුස්සති ඥානය අනුව බණක් කියන්නේ කියලා. මොනවා කියන්නේ? මට සමාධිය නැහැ. මේ සමාධිය කියන තමයි ඔකට යන්නේ. පස්සේ බලනකොට ලොකු සාංශේ බණක් කියපේක කච්චු ගැසෙව්වා මං. පෙරවිසු කඳ පිළිවෙත පිළිබඳ පුබ්බේ නිවාසානුස්සති ඥාන. ඒක මේ සමාධි භාවනා හතරේ ආනිසංස හතරේ පළවෙනි එක.
ඉතින් ඒක පාවොක්සයිඩ් විස්තර කරන ක්‍රමේ මට මේ වගේ සබාවක කියන්න පුළුවන් දෙයක්. වර්තමානයේ හිත අරමුණත් එක්ක එකතු වෙලා ඒ හිතේ උද්දච්ච කුක්කුච්ච දෙක නැති වුණාට පස්සේ අතීතයේ පිළිබඳ පශ්චාත්තාපේ සහ අනාගතයේ පිළිබඳව තිගැස්ම ඒ හිත ස්වභාවයෙන් අතීත නාගතයට යනවා න්‍යායාත්මකව නැත්නම් අන්වේ ඥානවල හැටියට එහෙම නැත්නම් ණය විපස්සනාවේ. ඒතර තේිනවා වර්තමානයේ කියන්නේ ගලණයක් ගොජයක් සන්තතියක්. ඔය සන්තතිය තමයි ඊයේ කියලා තේරෙන පටන් ගන්නවා. එතකොට ඒ සන්තතිය මේ ඉලෙක්ට්‍රික් කරන්ට් එක දැකපුවාම දැන් ඔය ඉලෙක්ට්‍රික් කරන්ට් එක තමයි ඇමරිකාවේ තියෙන්නේ. ඔය ඉලෙක්ට්‍රික් කරන්ට් එක තමයි ඊයේ තියෙන්නේ. ඕකේ මේ 230 තමයි අපි වැඩ ගන්න මට්ටම. ඇමරිකාවේ 120 තමයි වැඩ ගන්න මට්ටම ජපානෙත් එක්ක. ඉතින් කරන්ට් එක ඔච්චරම තමයි. ඕකේ තියෙනවා 66000 33000 ගොඩක් දේවල් තියෙනවා. ඕක කරන්ට් එකක්, ඕක ප්‍රවාහයක්. ඉතින් කවුරුත් දැකලා නැහැ. මේ ලෝකේ කවුරුවක්වත් මේ විද්‍යාඥයෝ මොන එකෙක්වත් කරන්ට් එකේ මැරිච්ච මිනිස්සෙක්වත් ඉතුරුිය දැකලා නැහැ. අපිට පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ කිව්වේ ඉස්සර කට්ටිය හිතුවේ ධනාග්‍රේ ඉඳලා ඍණාග්‍රේට විදුලිය ගමන් කරනවා කියලා. නමුත් කැතෝඩ කිරණ දැක්කට පස්සේ ඒගොල්ලෝ කියනවා නෑ ඍණාග්‍රේ සිට ධනාග්‍රේට ගමන් කරන්න. ඉතින් තාම කවුද කියන්නේ ඉස්සලා කියප එක හරියද පස්සේ කියප එක හරියද කියලා. ඉතින් විභාගෙට ගිහිල්ලා ලිව්වොත් එහෙම ධනාග්‍රේ සිට ඍණාග්‍රේ කියලා පේයි. එමුද ඒක පැරණි මතේ. කවුරු හරි ලිව්ව ඍණාග්‍රේ සිට ධනාග්‍රේට කියලා පාස්. මුඛාවක් දැකලා නැහැ. ආන්නේ වගේ ණය විපස්සනාවට අහු වෙනවා පුබ්බේ නිවාසානුස්සති එකක්. මේකම තමයි ඊයේත් ඉඳලා තියෙන්නේ. අපි ඔකට සැප දුක් දෙක නම් දාගෙන ප්‍රියාප්‍රිය දාගෙන හිටියට ඔගේ එහෙම කිසිම වෙනසක් නැහැ. ඒ වෙලාවේ මූඩ් එක තමයි. ගලන ගැල්ම එකමයි ඒ මූඩ් එක. ඒක සාමාන්‍යයෙන් ඔය අභිධර්ම වගේ කියනවා භවංග හිත කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ කියලා. ඒක තමයි බේසික් ලයින් එක. ඒක තමයි ඩේටම් ලයින් එක. ඒක තමයි ආලේ විඥානය කියලා කියන්නේ. ඉතින් ඒ වගේ දෙයක් ටිකටම තියෙන. ඒ අනුව අපි අතර කිසිම වෙනසක් නැහැ. ඒකට සමාන අදහසක් මේ කාල් යුන් يعني සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පස්සේ ආපු ඒ සම්ප්‍රදාන කුල මානසික විද්‍යාව ගන්නත් කියනවා මේ මතු පිට හිතේ තමයි මේ වෙනස්කම් ඔක්කොම තියෙන්නේ. මතු පිට හිතේ වෙනස්කම් ටික පොඩ්ඩක් හිරිවට ගත්තොත් නීවරණ අයින් කිරීමෙන් අපේ හිත ස්වභාවයෙන්ම යටි හිතට බහිනවා. යටි හිතේ අපි අතර වෙනසක් නැහැ. යටි හිතේ තියෙන්නේ යුනිවර්සල් කොන්ෂස්නස් කියලා නමක් දාලා තියෙනවා. අපි ඔක්කොම ඉන්නේ එකම මානසිකත්වයේ. නැත්නම් එකම මානසිකත්වයේ කොටස් කාරෝ. ඔකේ ගෑනු පිළිමේ උසස් පහත් නුගත්තුගත් ඇත්තෙම නැහැ. නමුත් ඒක නෙවෙයි බුදු හිතේ තියෙන. උඩේ තියෙන උප්පත්ති ස්ථානයේ කුලය මව සේරම අල්ලගෙන මේ රණ්ඩු සරුවලේ තියෙන දේශපාලනේ කරන්නේම අර උඩු හිත මැනිපියුලේට් කරනවා. හසුරවනවා. ආර්ථිකයෙන් කරන්නේ උඩු හිත හසුරවනවා. සමාජ විද්‍යාඥයත් කරන්නේ උඩු හිත හසුරවනවා. ඉතින් බුදුරජාණන්සේක ප්‍රතික්ෂේප කරලා නැහැ. බුදුරජාණන්සේ තාම දක්ෂ විදියට උසස්ව මානසික කුලයක ඉපදිලා දේශපාලනය කරන්න පුළුවන්කමක් තියන ආර්ථිකීකුත් තියාගෙන සමාජ විද්‍යාව හැටියට ඔය සතර සංග්‍රහ වස්තු කියලා ඕක නෙවෙයි වැඩේ. ඕක මේ වන්තු පිට ලෙවල් එක. ඔය බහැපන් ඇතුළට පරිඋත්ථාන කෙලෙස් වලට වරේ. ඊට පස්සේ අනුසය කෙලෙස් වලට වරේ. කියලා බලපුවාම බුදුන් නිවන් දැක්කේ අපි වෙනුවෙන් තමයි. මම නිවන් දැක්කොත් ඒක ලෝක ජනතාව වෙනුවෙන් තමයි. ඉතින් ඒකේ මේ පුද්ගලිකකමක් නැහැ නිවනේ. පිරීමක් අඩුවීමක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ අනුවන්ට පුබ්බේ නිවාසානුස්සති ඥානෙ දැකිය හැකි ආකාර දෙකක් ණය විපස්සනා හැටියට එකයි. එහෙම නැත්නම් මේ සමත භාවනාව හැටියට ඔය කියන විද්‍යාවක් විදියට දකින්න හැටි සාමාන්‍ය ඵල සූත්‍රයේ තියෙනවා කියලා ලොකු සාහිණි මම ඒවා ලොකු සාහිණි ඌව මේ කාලේ කරන කෙනෙක් කවුරක්වත් නැද්ද කොහොමද කරන්න කියලා නැහැ. ඉතින් ඒක පෙර කළ පිං ඇති කට්ටියට අදිෂ්ඨාන කරනකොට සමහරට එනවා. ඉතින් ඒක නෙවෙයි බලන්නේ අපි මේ කාලේ කරන්නේ මේ අෂ්ට සමාපatti 64 ආකාරයකට අෂ්ට සමාපatti නිමිති 8කට පඨවි ආපෝ තේජෝ වායෝ නීල පීත ලෝහිතෝ දාත කියන කසින 4යි ධාතු 4යි එක එක ධාතුකින් ධ්‍යාන 8යි එතකොට 64යි අන්නේ 64 ඇඳගෙන ඒ 64 අපි ගත්තොත් කෂේ පටවි ධාතේ කසිනේ ගත්තා නම් එක එකේ සිට 8ට යනවා ආය 8 සිට 1ට එනවා ඊට පස්සේ ආපෝ කසිනේට යනවා එකේ 8 8 1 තේජෝ වායෝ නීල පීත ලෝහිත
ඕදාත කියලා අනුපූර්ව ක්‍රමයට ඉහළ පහළ යන්න සමහරලාට පැයකමාරක් දෙකක් වගේ යනවා. පොඩි වෙලාවට ඊට පස්සේ දෙකෙන් දෙක පයින්න. පඨවි 1 3 ආය ගිහිල්ලා 4ට ගිහිල්ලා 2 1 කසින් නැති වෙලා. ඔන්නෝකල ධ්‍යාන ක්‍රීඩා වගේක් තියෙනවා. ක්‍රීඩා කළා 64ෙම එක විනාඩියක් ඇතුළත 64ෙම යන්න පුළුවන් විදිහට අදිෂ්ඨාන කරලා ඊට පස්සේ තමයි මේ පුබ්බේ නිවාසානුස්සති ඥාණයට සමත භාවනා හැටියට අදිෂ්ඨාන කරන්න කියලා පාවක්‍රමය කරනවා. ඉතින් මම කමඨාන් සුද්ධ කරලා තියෙන ওই පැත්තේ. ඒ වුණාට කරලා නැහැ. පිළිගන්නෙත් නැහැ. ඉතින් පිළිඅර ගත්ත කට්ටිය දිහා බලනකොට පිස්සු ඇදිච්ච නැති එක විතරයි තියෙන්නේ. ඒගොල්ලන් මේ විශාල පුබ්බේ නිවාසානුස්සති ඥාන ලැබිලා පච. ඕන කෙනෙකුට එහෙම කියන එකත් හොඳ නැහැ. මොකද ඒකට බුදුහාමරට හම්බෙච්ච පුබ්බේ නිවාසානුස්සති ඥාන පචයක්ද කියලා හිතෙන්න ඉඩ තියෙනවා. මට ඇත්තට එහෙමත් හිතෙනවා මේ කියන හැම කෙනාම බොරු කියන හින්දා. ඒක කිසිම කෙනෙක් මට හම්බෙලා නැහැ. ඒක හම්බෙලා කරදරයක් නොකරගත්ත හම්බෙ මිනිස්සේ. ඒ ඥානෙ ලැබිච්ච හැම කෙනෙම කරදරයට වැටලා තියෙනවා. එක්ක පච කිව්වයි කියලා පස්සේ පශ්චාත්තාප වෙලා එතෙන් ඇඳලා. ඉතින් ඒක නිසා මේ මහාශී ක්‍රමේ පැහැදිලිව කියන ඔය පැත්තට හිත වෙහෙස ගන්න එපා. අවශ්‍ය නැහැ. එහෙම නැතුව යන්න පුළුවන්. යනකොට උඹට ලැබෙයි. මේ පාරේ වහණේක යනකොට පාරයි නිසින්දයක් දැක්කා වගේ ලැබෙයි. ඕක නතර වෙලා වැඳ වැදින්න දෙයක් නැහැ කියලා. ඉතින් ඒ පැත්ත දන්න නිසා මට අර සමත භාවනානුකූලව පුබ්බේ නිවාසානුස්සති ඥානෙට ගිහිල්ලා ඒක වඩලා ඒක ලෝකාර්ථයේ පිණිස අත්තාජිපතිය පිණිස වැඩ කරන හැටි පිළිබඳව මට කිසිම දක්ෂකමක් නැහැ. මේ ලොකු සාංශිකාව තිබුණයි කියලා ලොකු සාංශයට සද්ධාවෙන් ගරු කර නැත්තු කියනවා. මං හිතුවා බැලුවා හැම වෙලත් මාත කාලේ බැලුවා මම නම් දැක්කේ නැහැ. මට හම්බුනේ නැහැ එහෙම මේ ගතිය. ඉතින් මම එක දවසක් 40 වෙනි උපන්දිනේද කොයිද? ඒක ලොකු සාන්ත වැඩ හිටියා මං කිව්වා මට පුංචි කාලේ මෙහෙම එකක් තියෙනවා ස්වාමීන් වහන්සේ මේ නිකන් කයිවාරු ගහන වෙලාවක. ඉතින් කඩේ යන්න හරීම කම්මැලි. ඉතින් මෙතෙන්දලා කිරිඳිවල හන්දිය කිරිඳිවල නෙමෙයි මේතිකල හන්දියට වගේ යන්න ඕන. ඉතින් අම්මා ගෙන්නන්නෙත් එක වෙලාවට සීතේකොළ කාලයි. ඒකට දුවන්න ඕනේ. නෑ ඒ ගෙදරට ආපු ගමන් අපි දෙන්න එකේ කුසීට අන්න ගන්න කියලා කියනවා 7-15ක් විතර අත දීලා ටීකොළ කරපරෙන් තම්බි කඩේ ගිහිල්ලාට ඇලුමිනියම් පිට්ටුල තියෙන අන්න ඒක අරබයි. ඉතින් ආර මනුස්සෙල පෙන්නේ නැතුව පිටිපස්සෙන් ගිහලා ඒ වසත් තේක හදනකම් අම්මා කයිවාරු ගහගා ඉන්නවා. ඒක තේ කාට එක හදලා දෙන්න තේක ගේන්න ඕන. ඊට ආයේ සීනි කාලක් ගෙන දුවන්න ඕන. දැන් දා වෙනකොට එක එක දේවල් වලට යන්න ඕන අර පොල් ගෙඩියක් විකුණපුවා 7-15ක් හම්බ වෙනවා මට. ඉතින් ඕකෙන් තමයි ඔය ඔක්කොම ආර්ථිකේ නඩත්තු කරා. ඉතින් එක එක වෙලාවට දුව කවවම දායකවත් ණයට ගන්න දෙන්නේ නැහැ. අපච්චි කියන්නේ ණය කියන්නේ ණය. අපේ අක්කලා ඔක්කොමලා බැංක් එකේ පොතේ කඩේ පොතේ පොතක් දාලා පඩිය ගෙවනවා. අපච්චි කණ්ඩවත් කැමති නැහැ එහෙම ගෙයි කි. ණයට කනවා. ඉතින් ওই නිසා හරියම කම්මැලි කඩේ යන්නේ. ඉතින් අම්මා කරන්නේ සීනි එක 73යි කිලෝ එක 75ක් දිනවා අපිට. අර තුන ගමන් ගාස්තු. ඉතින් 4 ගණන්මයි තියෙන්නේ. ඉතින් ওই 75 පැනපු ගමන් අපිට කඩල පැකට් එකක් ගන්න. බුලා කඩල පැකට් එක කඩල කොටක් දෙනවා. එතන කඩල කඩයට රස්සන දෙමළ ගෑණියක් හිටියා. දෙමළ පවුලක්ම හිටියා. ඉතින් කඩල කකා එනවා. ඉතින් ඉඳපු ගමන් මම ආපහු එන ගමන් නෑදෑයත් එක්ක අම්මා කයිවාරු මම කඩේ ගිහලා එනවා. ටක් කාලා කල්පනා වෙනවා කඩල පැකට් එක ගත්ත තැන ඉඳලා මෙතන දක්වා මාර්ගේ මම ට්‍රේස් කරනවා. අර හන්දි පහු කරා මතකද කියලා මතක නෑ. කඩල කෑව මතකත් නෑ. කතා කර රැවිලා තියෙනවා හන්දි මතක නෑ. මම ඉතින් නතර වෙලා කල්පනා දැන් උඹට මොකද උනේ මේ වෙලාවේ? කඩලත් කකාව මිනිස්සුෙකුත් හම්බුණා. අසවල් හන්දිය ප්‍රසිද්ධ හන්දියක් මතක නෑ. ඉතින් ආයෙ හිතනවා දැන් ඔය තීකොල අරන් ගෙදර පල්ලෙන් උඹට වැඩක් නෑ කියලා ආයෙ යනවා. ආයෙ යනකොට ආයෙ මතක් කරනවා. ඉතින් මං කව ලොකු සාන්ති ඉඳපු ගමන් මෙහෙම නතර වෙලා හිටිනවා මේ පොඩි කොල්ල කාලේ. මේ මොකද්ද දන්නේ නෑ. රිට්‍රොස්පෙක්ෂන් එකක් කරනවා. මේ ටික හරියට මතකයි. හොඳටම මතකයි. මේ ටික මතක නැති බව මතකයි. හරි ඉන්ටරෙස්ටිං. ඉතින් ලොකු සාන්තේ ඉතින් අඳ ෆුඩ් බැලෙන් ඉඳන් අත් දෙක තියාගෙන කියනවා මේ නම ගිය ආත්මෙත් සතිය වඩලා තියෙනවා වගේ තමයි මට වෙන්නේ කිව්වා. උත්තරයක් දෙන්න බෑ. මේ ඉඳපු ගමන් හැරිලා බලනවා. ඉතින් ඒකේ විස්තරාත්මකව පේන ඔයිට වැඩිය පෙර ආත්මවල වර්ණ කුල කෑම જાති නංවන අම්මා අප්පා ජාතක කතාවල ඔක්කොම ਸਰවඥාන්සේ විස්තර කරනවා. ඒක සුවිශේෂී පිරිසුදු ඥානයක්.
නමුත් ඒක විදර්ශනාවට එන එක තමයි ණය විපස්සනා වෙන එක. අච්චට මෙච්චර මෙච්චර කොච්චරද කියන එකේ දැන් මෙහෙමනම් ඊයේ කොහොමද කියන එක. ඒකේ දේශමානයේ තමයි චුතුපපාතඥානයි. මේ වෙලාවේ බර ගානක් මැරෙමින් ඉන්නවා. මේ වෙලාවේ බර ගානක් උපදිමින් ඉන්නවා. මේ වෙලාවේ බර ගානක් ලෙඩ වෙමින් ඉන්නවා. මේ වෙලාවේ බර ගානක් ලෙඩෙන් සනීප වෙමින් ඉන්න ඕකේ මොනම වෛද්‍ය ශාස්ත්‍ර නිසාවත් ඕකේ දශම ස්ථානයක් වෙනස් වෙලා නැහැ. අරට වෛද්‍යවරු කියනවා ඉපදිච්ච ගමන් වෛද්‍ය මොකද්ද ආරක්ෂණයක් ගන්න ඕනේ. එහෙම රක්ෂණයක් නැත්නම් ප්ලේන් එකකට කොට වෙන්න බෑ, පිටරට යන්න බෑ, කාර් ලයිසන් ගන්න බෑ. උන් කාඩ් ලෙඩ වුණත් උන්ගේ account එක හදාගෙන තියෙන්නේ. ඒකක් නැත්නම් මිනිසෙක් නෙවෙයි. ඉතින් ඒක නෙවෙයි ඔය කියන ඔය චුතුපපාත ඥානෙ. ඒ කිසිම ලාභයක් හම්බෙන්නේ නැහැ. ලාභයක් හම්බ වෙනවා නම් කරදරයක් වෙච්ච ගමන් උන් ප්‍රීමියම් එක වැඩි කරන්න ඕන කම නැහැ නේ. දෙන්න එපා කාගේ සල්ලිත් එකතු වෙලා නැති වෙච්ච කාට. ඌට ලෙඩක් තියෙනවා නම් ඌගේ ඉන්ෂුරන්ස් එකට ප්‍රීමියම් එක වැඩි කරන්න. ගියක් ඉන්ෂුරන්ස් කරා නම් හොරෙක් කැඩුවට පස්සේ ඇක්සිඩන්ට් වුණා නම් කාර් එකේ ඊට පස්සේ ප්‍රීමියම් එක වැඩි කරනවා. කිය අම්මලාට මොණ්ඩ තියෙනවා නම් කරුණාවක්ම හිටියා කරයි. අර මම දෙන්න එපායි කියක් හරි නෑ. ඉතින් එහෙම ඇක්සිඩන්ට් වුණා කියලා කිසිම ලාභයක් නෑ. ඉතින් වෙන ලාභ තියෙනවා ඇත්ත රක්ෂණ සංස්ථාවල රක්ෂාවල් හම්බ වෙනවා, බෝනස් කියවනවා, අනම්මනම් තියෙනවා. ඒක නෙවෙයි චුතුපපාතඥානෙ කියන්නේ. හැබැයි චුතුපපාතඥානෙ ගසා ගන්න ක්‍රමේ තමයි ඔය. ඉන්ෂුරන්ස් ක්‍රමේ ලොයිඩ් එකට රෙජිස්ටර් කරන්න නැතුව නැවක් මුහුදට දාන්න බෑ. නැවට කොඩිය ගහන්න බෑ. තෙල් හොයන්න ගියාම රටෙන් 60ම 20 එහාට ගියාම යන්නේ නැව ජාත්‍යන්තර මුහුදට. කිසිම කෙනෙකුට එක්ස්ප්ලොයිට් කරන්න බෑ. නැව රෙජිස්ටර් කරලා නැහැ. රෙජිස්ටර් කරලා නැත්නම් ඇමරිකාවෙල බෝම්බලා. නැව රෙජිස්ටර් කරන්න ලොයිඩ් කම්පැනි ඉස්සල්ලාම කහන කොඩිය මොකද්ද? මොන රටේ රෙජිස්ටර් කරන්න කියලා කරන්න ඕනේ. ඉතින් තෙල් අල්ලන්න පටන් ගන්නකොට කොච්චර දෝ ගාන කුණ්ඩ කෙවලා ඉන්නවා. තෙල් හම්බුණත් ලංකාවක රටකට මුළු ලැබෙන ලාභෙන් 108ක්වත් දෙන්න විදියක් නැතුව ලංකාවට මොකද ඒ ලොයිඩ් කම්පැනිට මෙච්චර ගෙවන්න ඕනේ, නැවට මෙච්චර ගෙවන්න ඕනේ, සේවකයන්ට මෙච්චර ගෙවන්න ඕනේ. උන්ගේ ටැක්ස් උනාට පස්සේ ලංකාවට කිසිම ලාභයක් නැහැ. වෙනම නම් වෙන්නේ රස්සාවල් වැඩි වෙන එක. ඉතින් කොරෝනා වගේ කැණි පැත්ත ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔය ලෝකයා ගසාගෙන කැම සඳහා කරන චුතුපපාත ඥානයයි, ණය විපස්සනා සඳහා වෙන චුතුපපාත ඥානයයි සරුවච්චන් වහන්සේ මේ බුදු වෙන්න ඉස්සෙල්ලා මේ වෙලාවේ ගේකින් ගේකට පන්දමක් අරගෙන මිනිහෙක් යන්නාසේ මෙතනින් මැරිලා අතනින් මතුවෙන හැටි අන්ධකාරේ පේනවලු. ආන්නේ වගේ පේනවයි කියලා. ඉතින් ඒක දැකලා මේ ඒක අහලා එහෙම පිළික ඥානශාමරු කියන නිසා මේ ගෙවල් දෙකත් අතරත් පන්දමක එළියක් තියෙනවලු. ඒ කියන්නේ මේ ආත්මෙන් ගිහලා ඒ ආත්මේ අනාතරමැද ගෙන් ගෙට යන මිනිහා පේනවයි කියලා. ගන්ධබ්බෙක් ඉන්නවයි කියලා. ඉතින් ඔය වගේ নানা ආකාර ඔය තුතුපවාත ඥානේ යනකොට මේ ආත්මෙ ඉවරලා කොච්චර කල්යනන්ද පිරිසින ගන්න. ඉතින් ඔයාට විශාල මත ඒ අතර අභිධර්මයේ කිසිම සමානාත්ම භාවයක් නැහැ. මේ පිරිසිඳ ගන්න වෙලාවයි මෙහෙම මරණ වෙලාවයි ඒ අතරමැද ගවේෂණය කරන්නත් බෑ. ඒක පිළිබඳ ගොඩාක් අභිධර්මානුකූල අටුවානුකාරව මත ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒවත් එක දිගේ බලනකොට වර්තමාන මොහොතේ සතිය ප්‍රපංචයක් වෙනවා. එතන වර්තමාන මොහොත සතිය කරන අයට ඒක ප්‍රපංචයක් වෙනවා. ඉතින් ප්‍රපංච කරන්නේ නැතුව සතිය පිහිටුවාට පස්සේ නම් ඕක පිළිබඳව හොයන්න පුළුවන් වෙයි. අපි පෙරකල පිං අනුව හෝ අපේ ආශය අනුසය ඩිරෙක්ෂන්ස් අනුව එහෙම නැතුව මේ කාලේ ගොඩක් ඒ කියන්නේ විපස්සනා කරන අය ඕක පිළිබඳව එච්චර විශ්ල කරන්නේ ආශ්‍රක්ෂක ඥානෙට මේ තනක් දීලා තියෙනවා. ඒ මොකද මේ හැම දෙයකටම මුල අවිද්‍යාවයි කියලා අහනකොට අවිජ්ජාපච්ච සංකාර කියනකොට එතන සංකාරාත්වේව අශේෂ විරාග නිරෝධෝ අවිජ්ජා නිරෝධෝ කියනකොට අහනවා අවිද්‍යාවට හේතුව මොකද්ද කියලා. ඒ සීල දෙමැවේ දෙයයන්ාංශලා දෙයයන්ාංශමැවේ කවුද කියලා අහනවා. අන්නේ වගේ අහනකොට කියන්නේ අවිද්‍යාවට හේතුව ආසව කියලා. ආසව ඇති කල්ලි අවිද්‍යාවන්නේ අවිද්‍යාති කල්ලි ආසවන්නේ කියලා. ඉතින් ආශ්‍රවයන් ක්ෂය කරුවයි කියලා කියන්නේ ආවිද්‍යාව ඇති කරන හේතු පාදකක් නැති වෙලා තියෙනවා. ඉතින් ඒ සඳහා සාමාන්‍ය සෞපදිශේෂ නිර්වාණ ධාතුව ගැන කතා කරනකොට බුදුරජාණන්සේ අවිද්‍යාවට ටිකක් ඉඳ තියලා සංස්කාර කියන තැනින් තමයි බෙල්ල මිරිකන්නේ. අවිද්‍යාව නැති කරන්න බෑ. ඒක
නිරුපදිශේෂ නිර්වාණ ධාතුවට නිකන් පොඩ තියෙනවා. ඒ සංස්කාර නැති කරන්න පුළුවන්. ඊට පස්සේ ආසවක්ඛය වෙනකොට ආසවක්ඛය පිළිබඳ සෑහෙන පරිචයක් තියෙනවා, දැනුමක් තියෙනවා. සංස්කාරات එක්ක තමයි මේ යෝග ජීවිතය ගමන් කරන්නේ. බෞද්ධයා සංස්කාර වඩනවා. බුද්ධ ධර්මයේ සංස්කාර නැසන. ඒ නිසා බෞද්ධ ආගම කරන්න ගිය හැම වෙලාවෙම සංස්කාරම තමයි කරන්නේ. ඉතින් ඒක ගැන කතා කිරීම ආගම රැකගෙන ආගම කාගෙන ආගම වවාගෙන කන කට්ටියට ඇත්තටම රුස්සන්නේ නැහැ ඒක හිතා ගන්න පුළුවන්. නැත්නම් එක්කෙනෙක් තුල මම බුද්ධ ආගමද කරන්නේ බුද්ධ ධර්මයේද කියන එක පරිවර්තනය වෙන්නේ ඔය සංස්කාරයන් නැති කිරීමෙන් තමයි. සංස්කාර සබ්බ සංකාර සමතෝ. එනතන් සබ්බ ලෝකේ අනබිරත සංඥා කියන එකේ ඒක සාමාන්‍යයෙන් ගිරිමානන්ද සූත්‍රයේ කියවෙන්නේ නැහැ කටට නිකන් ලෙස්සලා යනවා. අනිත්‍ය වර්ණික හැප්පිලා නතර වෙනවා අර ඇහෙන්නේ නැහැ. නැත්නම් ඊට වැඩි ගැඹුරක් තියෙනවා ආසව ඥාන. ආසවක්ඛය. ඉතින් ආසවක්ඛය කර ඥානෙ තමයි ත්‍රිවිද්‍යාවේ එක. ඒක ආසවක්ඛය කර ඥානෙට සමත ප්‍රතිබිම්බයක් නැහැ. ඒක සුද්ධ විපස්සනාවක් වේ. ඉතින් ඒ ටික මම කැමති මේ වෙලාවේ සභාගත කරන්න. ඒ අනුව අපි විවෘත සාකච්ඡාවට සමාරාධනය කරනවා. මේ කියන මම ඉදිරිපත් කර කරුණු මත හෝ තමන්ගේ මේ වගේ වෙලාවට කියන්න හොඳයි කියන එකක් මත සාකච්ඡාවට ඉදිරිපත් වෙන්න කියලා සාදරයෙන් ආරාධනා කරනවා. අවසරයි සයන්වංශ මේ අර ස්වාමීන් වහන්සේගේ සතිපට්ඨාන දේශනාවලිය ඒ පොතේ ඒ ඉන්ට්‍රොඩක්ෂන් එක පැත්තේ තියෙනවා. දැන් මේක මේ මෑත කාලේ ලංකාවට අඳුන්වා දුන්නේ මහාසී සයඩෝ ඇතුළු පිරිස. ඊට පස්සේ මහාසී සයඩෝ කියලා කියන්නේ බුරුමේ අභිඥාලාභී රහතන් වහන්සේලාගේ පැවතෙනවා කියලා ස්වාමින් වහන්සේ මේක මෙන්ෂන් කරලා තියෙනවා. මට ඒක හොයලා දෙන්න පුළුවන් ඒක කොතනද තියෙන්නේ කියලා. සයන්වංශ එතකොට දැන් අනිත් එක දැන් ස්වාමීන් වහන්සේ අපේ ජීවිත කාලය තුල මේ සතියෙන් පුදුමාකාර විදිහේ නිකන් විශ්වකර්ම වැඩ වෙනවා කියන එක ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා. ස්වාමීන් වහන්සේ නිතරම ඒක පැහැදිලි කරලා දෙනවා, උදාහරණයක් දක්වනවා. දැන් අපේ ජීවිත කාලෙත් අපි ඒක දකිනවා. මට ඇත්තටම ඊයේ මිනිස්සෙක් කතා කරලා කිව්වා එයාගේ ජීවිත පරිවර්තනය මට දාඩි දාන්න පටන් ගත්තා. ඊට පස්සේ කියනවා සයන්වංශ මෙච්චර චූටි කාලයක් මේක කරලා මෙහෙම දෙයක් වෙනවා කියන එක මේ එයාට පිළිගන්නත් බෑ කියලා. ඒ කියන්නේ එයා කියනවා එයාට හිතා ගන්න බෑ එයාට වෙච්ච පරිවර්තනය කියලා. ඊට පස්සේ මම අහුවා ඉතින් ඔයාගේ දැන් එයාගේ ගෙදර උන්ද මේ හෙදියක් ඉතින් මං කිව්වා මේ එයාට කිව්වේ නැද්ද කියලා. මේ ඊට පස්සේ මං කිව්වා නෑ මං එයාට කිව්වා මං බේසික්ස් ඉගෙනුවා. ඊට පස්සේ එයා මගෙන් ප්‍රශ්න අහනකොට හරි පුදුමයි. එයාට මේ එයා එහෙම කතා කරන්න කියන්නේ නෙමෙයි අර සයින්ස් කියන අර කවුද මේ අර නිල්ලඹ හිටපු මහත්තයා කියනවා කියලා එයා කිව්වා මමත් එහෙම තමයි කරන්නේ. එයා ප්‍රශ්න ඇහුවා මම ඔයා උටි කළා බලන්න ඊට පස්සේ මං කියන්නම් කියලා එහෙම කියනවා කියලා. ඉතින් එච්චර පරිණතභාවයක් යාට ඇවිල්ලා ඒක එකක්. ඊට පස්සේ නේද ඔය අභිඥාලාභී එතෙන්ට අපිට ඊට පස්සේ මම බැලුවා ඒ පොත අස්සෙන් ගිහිල්ලා සායනාස ඕකට මොනවා හරි මේ එක්ස්ප්ලනේෂන් එකක් දීලා තියනවාද මමත් කාලෙක ඉඳලා බලනවා මේ ඒවට අපිට මොනවා හරි සම්බන්ධයක් ගන්න පුළුවන්ද කියලා. ඇත්තට මම චන්දරන් සායනාසගේ ඒ දවස්වල මම ගොඩාක් ඒක හාර ඇවිස්සුවා. ඒතර උන්වහන්සේ කිව්වා මෙහෙම අහවල් තැන මේ විදිහට කරනවා උන්වහන්සේත් කරා. ඒක අන්වේ ඥානයක් ඒක හිතුවක් වෙන්නත් පුළුවන් කියලා. ඒ සායනාංශ කියන දේ කියන උන්වහන්සේත් බර කළම කියනවා 99%ක්ම විතර හිතුවක් වෙන්නත් පුළුවන්. ඇත්තක් වෙන්නත් පුළුවන් කියලාත් කියනවා 100%ක් වගේ. ඉතින් මෙන්න මේකට මේ කනෙක්ෂන් එකක් කොහෙන් හරි හොයාගන්න පුළුවන්ද? එහෙම කනෙක්ෂන් එක ඒක අතුරුදහන් වෙලා ඉවරයිද කියලා පොඩ්ඩක් දැනගන්න. මම අහකට ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ මේ සාමාන්‍ය ඵල සූත්‍රය කියවන්නේ කිව්වා ඒකේ ඔක්කොම හරියටම කියනවා. ඉතින් හැබැයි මෙතඩ් එකක් නැහැ. ඊට පස්සේ කිව්වේ මෙහෙමයි ඒ පින මෝරලා ආවට පස්සේ අදිෂ්ඨාන කරපමණින් එනවා.
එනිසා අදිෂ්ඨාන කිරීම සඳහා අර 64 ආකාරයකට ධ්‍යාන ක්‍රීඩා ඉගෙන ගන්න ඕනේ කියන එක පාවොක්සයිඩෝ කියලා තියෙනවා. මම දන්න කීප දෙනෙක් ඒක කරා. කියන්නේ මාස 7-8ක් විතර දිගටම වශී බහ කෙරුවා. මම පරිවර්තන කිරීමේදී මම සම්බන්ධ වෙලා තියෙනවා. හැබැයි මට පේනවා මම ඉති විවේචනාත්මකව බලන නිසා වෙන්නේ නැති ඒක මේ ගුරුවරයා කන්ඩිෂන් කරනවා කියලා යාව. ක්‍රමයෙන් කන්ඩිෂන් කරනකොට ඒක බාර ගන්න මට්ටමට එනවා. ඉතින් එහෙම තිබ්බට ඒක yaadana ගතියකුත් නැහැ. අල්ලලා යන්නෙත් නැහැ. දෙක ජීවිත පරිවර්තනය වෙන හැම කෙනෙක්ම තමයි භාවනා කරලා පිස්සු හැදෙනවා කියන්නේ ඕක තමයි. කිසි කෙනෙකුට යාට වෙන වෙනස අල්ල ගන්න බෑ. ඉතින් ඒ නිසා මානසික අසහනයකටපත් වෙනවා. ගෙදර මිනිස්සු එකතු කරලා ගිහලා පිස්සන්කොටට දානවා. ඒක තමයි බයිපෝලා කියන්නේ. ඒ දෙක දරා ගන්න බෑ මේ නිත්‍ය සුඛ සුභ කියන හිටපු මනසට අනිත්‍ය පිළිගන්නකොට මේ වගේ පරිසරයක හිටියත් පිස්සු කෙලිනවා. දරන්න බෑ. ඔය ගඟදී ගිහලට යනවා කියලා කිව්වට ඔය සෙල්ලමක් නෙවෙයි. ඒක හරියට වාහනේ ස්කිඩ් කරලා හරියට කරකවල අනිත් පැත්ත තියෙනවා. ආයි මොකක්වත් නැහැ. ඔය ඩිෆෙන්ඩර් එකද කොහෙද විතරමයි මම හිතන්නේ ස්කිඩ් කරන්න නැතුව හදලා තියෙන්නේ. අපි ගියේ මේ කෙයා ඕගනයිසේෂන් ගන්නට ඔය වගේ ලොකු වෑන් එක. අපි 6 දිනක් යනවා තරහා 10කුත් දාගෙන ගෲප් ලීඩයි කැමරා ටිකක් බැඳගෙන. ඉතින් අපි යනකොට කන්තලේ වහිනෝ හොෝගාල. ගියෙත් මම නිසාමයි. පුංචිලාගේ දෙට යන්නේ. ගිහිල්ලා ගැහුවා බ්‍රේක් එක සම්පූර්ණ කාර් එක වාහනේ ගිහිල්ලා අනිත් පැත්තට ඉරලා හිටියා. කතා දෙකක් නැහැ. හිතා ගන්න බෑ මේ පොඩි පාරේ. අනිත් ඒතකොට ඇතුලේ ඉන්න මිනිස්සුන්ට මොකද වෙන්නේ ආයේ? හක්කුක් නැහැ. පිරිමි වුණා. ඉතින් ට්‍රැක්ටර් ට්‍රේලර් එකක් දාලා ඇදලා ගන්න ඕනේ. ඉතින් ඒ වගේ මේ අනිත් පැත්ත ඇරිච්චා නැත්තම් ඉස්සරහට ෆස්ට් එකට දානවා කියලා රිවර්ස් එකට දාලා පෑගුවොත් මොකද වෙන්නේ වාහනේට? මේ වගේ මේ සත්‍ය දැකපු හැම කෙනාටම පිස්සු. සාමාන්‍ය ලෝකයා කියනවා කියන්නේ සත්‍ය දැකම නැති කෙනා කියනවා මේකයි වයර් මාරු වෙලා තියෙන්නේ කියලා. මාරු වෙන්න ඕනේ. ඉතින් ඒකයි ධම්මික ආමතුරු මට කිව්වේ බඳින්න එපයි කියලා. ඒකට මේ මනුස්සයත් එක්ක බෙදා ගන්න එපා. ගෙදර ගෑනිත් එක්ක කරන්නම බෑ. දෙන්නම එක දවසේ නිවන් දකින්නෙත් නැහැ. ඉස්සර වෙච්ච කාට ඉස්සලා පිස්සු හැදෙන දවස. ඒ නිසා ඔය මේ ජීවිත පරිවර්තනය කියන එක සුලභයි, අන්තිම සුලභයි. ඒ සුලභභාවය වැඩිකම නිසා දැන් කාලේ පිස්සු හැදෙනවා වැඩි කියලා කියනවා. කුඩු ගහපුවාම හැදෙනවා ඕක. බීපුවාම හැදෙනවා ඕක. භාවනා කරපුවාම හැදෙනවා ඕක. ඉතින් හැදුනාට පස්සේ මේ මනුස්සයාට දරා ගන්න බෑ මේ කියපු එක මේ නෑ. සමහර විට පොඩ වෙනකොට අම්බෝ කවි ලියනවා, සින්දු ලියනවා, බලන්නකෝ මෙන්න මේමයි අනිත්‍ය පොඩ්ඩයි. ඒ කියන්නේ ඒ තරමටම නිට්ටියේ ඉන්නේ යා. අනිත්‍යයට මාරු වෙච්ච මනුස්සයා සම්පූර්ණ බෑන්ක්‍රම්ස් එකට යනවා. ඒකයි ඒකේ තියෙන අනුපුබ්බ ප්‍රතිපදාව. එහෙම කතාවක් නිට්ටි ඉඳලා අන්තිමට යන කතාවක් කෙලින්ම අද්වෛතී කතා කරන හැබැයි යන ක්‍රමේ නැහැ. පිස්සු හැදුනොත් උත්තරයක් නැහැ. මේකේ පිස්සු හැදින්නේ දැන. මෙච්චරක් කරනවා ආපහු වෙනවා. මෙච්චරක් කරනවා ආපහු වෙනවා. මෙච්චරක් ඉතින් එතකොට එයා මේ දවල් මේ කියලා දැල්දනියෙන් තමයි. ඉතින් ඒක පුදුම විදියට මේ මම දන්නේ මම ඇසුරු කරන හැම කෙනා තුළම සිද්ධ වෙමින් පවතිනවා. දරන්න බෑ. උඟ දෙනකොට දරන්න බෑ. මුණ දෙන්නෙත් නෑ. මනස යන්න. ඒ කියන්නේ මේ தත්වෙට ඒකට කන්ඩිෂන් වෙනකොට ඒකට ෆැසිලිටිස් පහසුකම් ලැබෙනකොට ඒ මනස දන්නවා ෂුවර් එකටම ගැහුවොත් නම් කරකොලම අතාරිනවා. නමුත් දරන්න බෑ. ඒ නිසා ඒ ජීවිත පරිවර්තනය කියන එක එච්චරම දුර්ලභ දෙයක් නෙමෙයි. ඔය තාමත්ම දරුණුයි කියන දේශපාලනඥයන් තුළ සිද්ධ වෙමින් පවතිනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ මේ ජීවිත පරිවර්තනය කලේ මනුස්සයට මේ කියපු දේ මේ කියාගෙන ඉන්න බැරි වෙනවා. ඒක අනිත් පැත්ත දැන් කියනවා. මොකද ඒක තමයි දේශපාලන ගියාට පස්සේ தත්ත්වය. දේශපාලන යන්න ඉස්සෙල්ලා தත්ත්වය නෙමෙයි. ඉතින් ඒ දෙක රට්ටුන්ට තේරුම් ගන්න බෑ. රට්ටු කියනවා ඡන්ද ගන්න ඉස්සෙල්ලා මෙහෙම කිව්වා දැන් මෙහෙම. ඉතින් එහෙම තමයි ඉතින්. ධ්‍යානෙ ලබන්න ඉස්සෙල්ලා විතක්ක ਵਿਚාර දෙක තමයි හොඳම දෙක. දැන් ලැබුවට පස්සේ ඒකම තමයි ඊගාව ධ්‍යානට යන්න හම්බෙන්නේ. ඉතින් ඌ නැට්ටෙම කඩලා දාන්න වෙනවා. ඉතින් ඒව කරන්න මේ ලෝකෙ ලෑස්ති නෑ. මොකද මේ ලෝකෙලන් ලෑස්ති ඇත්තටම කියනවා. මේ ලෝකේ ඉන්න මිනිස්සයා අනිත්‍ය සංඥාවක ඉන්නේ කවුරුවක්වත් එහෙම යන්න දෙන්නෙත් නෑ. ගිය මිනිස්සයා පිස්සෙක් කරලා විසන් කොටුට දාන. ඉතින් අර ගිය මිනිස්සයාට තියෙන එකම ගැලවුම් මාර්ගය තමයි ලොකු සංස් කියන්නේ වහගෙන හිටපන්. ඔක කාටවත් ඇඟෙන්න දෙන්න එපා. ඇඟෙන්න දෙන්න ගියොත් කරදර ඉල්ලනවා. ඒකට මං විතර දක්ෂෙක්මයි ජීවිතේට මං දැකලා නැහැ. ඒකේ වෙලාවට මට කිව්වේ ධම්මික හාමුදුරුවෝ කාටවත් ඇඟෙන්න සතිය වඩන්න එපා.
දැන් මම මේ ප්‍රතිපත්තිය එච්චරම කියන්නේ නැහැ. එතනින් තමයි ගැලවෙම තියෙන්නේ. හැබැයි සමුවේ ඔක්කොම වගේ කමන්නේ මචං ඕන දෙයකට මචං කියගෙන ඉන්නවනම් ඕක ටික ප්‍රසිද්ධ කෙරුවට කමන්නේ. අර බજાર එක ඇතුලේ ඉනර් සර්කල් එක ඇතුලේ එළියට යන්න එපා තාම. එළියට යන්න තරම් ලෝකේ ලෑස්ති නැහැ. ලෑස්ති වෙන්න බෑ. මේ කර්මේශා කර්මඵලයවත් පිළිගන්නේ ලෝකේ ලෑස්ති නැහැ. පිළිගන්නේ බොහොම සුළුතරයක්. ඒ තුල ජීවිත පරිවර්තනයක් වුණා නම් ඉතින් පිස්සු තමයි කිටිම කියනවනේ. ඒ නිසා ඒක දරාගෙන කවුරු හරි ඉන්නවනම් භාවනායේ ජීවිත පරිවර්තන නෙවෙයි වැදගත්කම. ඒක දරන්න පුළුවන්කම. ඒක දරන්න පුළුවන්කම මට හිත කියන්න ගාවක් තමයි මේරි මැග්ඩලින් යේසුස් වහන්සේත් එක්ක ඊටාම අත්‍යන්ත සම්බන්ධකම් පවත්වලා තියෙනවා. ධර්මෙත් කරලා තියෙනවා මේ ඉමීඩියට් මේ ඇෆෙක්ෂන් එකක් තිබිලා තියෙනවා. ඉතින් අර මේ පුද්ගලයා රට්ටු විසින් එකතු කළ කුරුසෙත් කියලා එන ගහපුවාම මැග්ඩලින් කියන අම්මට වැඩිය මැග්ඩලින් කියන මේ කාන්තාවට හරිම අමාරුයි. ඒ නිසා හෙට මේ මාතිකුරාදා නිසා ඒගොල්ලෝ කියනවා මිනිහ බාණ්ඩයි කියලා. මේ අම්මන්ඩිට ෂුවර් මිනිහ මැරෙලා නැහැ කියලා. බාණ්ඩත් බෑ. පස්සේ බාලා මේගොල්ලෝ ගල් ගුහාවට ගිහිල්ලා තියලා ඒ මිනිහ තෙල් ගාලා හදනවා. ඒ කියන්නේ මිනිහක් කියලා මේ වෙලා තියෙන්නේ පහුවිද පාන්දර යනවා. කාටවත් යන්න බයයි මේ මිනි සෝනට යන්නේ. යනකොට ඒ සංසය ඇවිදවිද ඉන්නවා. ආඩනික ඇවිදවිද ඉන්නවා. දැකපු ගමන් දේවපුත්‍රයන් වහන්සේ කියලා ඉතින් යනකොට දෙවියන් වහන්සේ කියනවා යේසුස් කියනවා ඇඟට අත තියන්න එපා. ඒ කියන්නේ හොඳටම ෂුවර් මෙයා ගිය ගමන් කරන්නේ ඇඟට අත තියෙන එක. බදා ගන්න එක. ඊට පස්සේ මෙයාට තේරෙනවා හරියට ධම්මදිත්තයි විසාකෝපාතකයි වගේ. ඊට පස්සේ මේ හරි එහෙනම් ඔබතුමා මානවය වෙනුවෙන් කියන්න තියෙන මොකද්ද පණිවිඩය කියලා අහනවා. මේ ලව් එකක් මේ යන්නේ. ඔබට මට හරි පුදුමයි මාව දැකලා බය වෙච්ච නැති කියලා. මේ ඊයේ මැරිච්ච මිනිහා අද ඇවිදිනවා දකින්නකොට බයුනේ නැති අර ලෙන්ගතුකම මගේ මේ ලව් එක. මට හරි පුදුමයි. මට ඉතරයි මානවය වෙනුවෙන් කියන්න තියෙන්නේ මාව දැකලා බය වෙච්ච නැති. සත්‍ය දැක්කොත් ඔක්කොම බය වෙනවා. සත්‍ය දැකලා බය වෙන්නේ නැති වෙන තමයි බුදුදහම කියන්නේ සද්ධාව පොඩ්ඩක් තියාගනි. සීලෙ පොඩ්ඩක් තියාගනි. සතිය ටික පොඩ්ඩක් තියාගනි. පොඩ්ඩෙන් නම් බෑ. අඩු ගානේ පොඩ්ඩක්වත් ඒක නෑ. සද්ධාව නෑ. සත්‍ය දකින්නකොට වෙවුලනවා. සීලෙ නෑ. සත්‍ය දකින්නකොට වෙවුලනවා. සතිය නෑ. يعني තියෙන සතිය මදි. සත්‍ය දකින්නට වෙවුලනවා. ඉතින් හරි බයයි කවුරු හරි එහෙම සත්‍ය දකින්නකොට ඒ ගඳ සුවඳ එනකොටත් එයා පෙන්වන්න පටන් ගන්නවා විකෘති ලක්ෂණ වගේ. ඉතින් ඒක වෛද්‍ය ශාස්ත්‍රයට ගිය ගමන් ඒගොල්ලෝ කියනවා ඔගනේ කියන්නේ පිස්සු කෙලින්න එපයි කියලා භාවනා කරන්න එපා මොනව කරන්නද කියලා. ඉතින් අහනවා කොච්චරක් දුන යනකම් භාවනා කරුවට කමක් නැද්ද? බයිපෝලා යනවා නම් අයින් හැට උත්සාහ කරන්න එපා. සිසොෆීනියා කියලා කියන්නේ කොහොමදත් කරන්න බෑ. ඉතින් මේ පිළ තියෙද්දි නම් ડોක්ටර් කියනවා නම් භාවනා කරන්න කමක් නැහැ. කවුද දොස්තර කෙනෙක් අද්දකලා කතා කරන්නේ? ඒ නිසා ජීවිත පරිවර්තනයේ අනන්ත සිද්ධ වෙනවා දරන්න බෑ. දරන්න බෑ දුක මගේ අනේ බුදු සාමිනේ කියා දරන්න බෑ දුක අනේ මමයි පටාචාරාමට මම සරණපතා ආවෙමි බලන්න බුදු සාමිනේ දරන්න බෑ දුක අනේ මමයි පටාචාරා ඔබ සරණපතා ආවෙමි මිලෝකේ බුදුන් කියනංගි සියලෝපන් කිව්වා මොන මිනිස්සුෙකුටද පුළුවන්නේ මේ ගෙදර ඔක්කොම හැඳි ගෑවිලා හෙන ගහිලා ගිහිල්ලා පිස්සුත් ඇවිල්ලා රෙදිත් නැතු ඉන්න අම්මන්ඩි කෙනෙකුට නංගි සීයලෝපන් කියන්නේ. පීසකාර දැරිවි අහව ප්‍රශ්න ටිකට උත්තර වලට ඒ අම්මන්ඩිට පරිසරය සකස් කරලා දෙන්න. දුප්පත් ගොවියෙකුට ආහාර ටිකක් දීලා බණ කියන්න. මනුස්සකමනේ. අපි කොහොමද බුදුහාමරෝ මේ උතුම් ශ්‍රේෂ්ඨ තැනක තියන්නේ මේ දෙවියෙක් බ්‍රහ්මෙක් කතා මොකුත් නැහැ මම දෙවියෙක් නෙමෙයි මිනිස්සෙක් බ්‍රහ්මෙක් ගාන්ධාරවෙන්නේ අපි පුළුවන් තරම් උඩක තියලා 18 රියන් හදලා අනම්මනම් දාන්න හදනවා ඒ මොකද අර ජීවිත පරිවර්තනයක් වෙන්න නම් එයා වෙනම කුලයක වෙනම එයා පේන්නේ නැහැ ඉහළ තමයි ඉන්නේ නෑ බුදුරජාණන් කොච්චරද අවුරුදු 45ක් මනසත් එක්ක හිටියා පරිවර්තනේ දරන්න පුළුවන් සද්ධාව නෑ හේංගලෙන් කියනවනම් කියන්න තියෙන්නේ තමන් තුළ ඇති වෙන වෙනස දරා ගන්න සද්ධාව නැහැ. ඉතින් ඒක ධම්ම ටික කරන එක තමයි තියෙන්නේ. ඒ නිසා ජීවිත පරිවර්තනේ නම් හිතනකට වැඩි වේගෙන් සිද්ධ වෙන එක විතරයි මට තියෙන එකම කනගාටු. භාවනා කෙරුවොත් ඕනම කෙනෙකුට හිතනට වැඩි ප්‍රතිඵල වැඩි. ඉතින් එයා ඒක අනිත් පැත්තට දාන්න බලනවා. ආපහු අර පරණ පුරුදු එකට දාන්න බලනවා. ඉතින් මයිලක තියෙන ටැක්ටික්ස් ඔක්කොම
භාවනා උසස් ප්‍රතිඵලයක් ලැබුවාම ආපහු ගෙදර එන ක්‍රමය කියලා දෙනවා. ඔය හිතපොතේ නැමත කියලා නෑ බය වෙන්න එපා. ඔය මොනවල හම්බුණත් හුස්ම ගන්න බලන්න පුළුවන්. මැරිලා තිබව දැන ගන්න පුළුවන්. කය තියෙන බව දැන. ඒක විතරක් භාවනා කරන්නකො. ආයෙසර ගෙදර එන පාර හොයන්නකො. එච්චරයි. එච්චරයි බල්ලා මනුස්සයාට උගන්වන දේ. මාසෙකට හැරයක් කිරිසල්ලි ගේන්න බගමඩ මේ නගරයට ගියාම ඒ මිනිස්සු මුට ගහලා ඇදගෙන ගිහලා කැලියකට දාලා මේ කසල්ලි ටික ගන්න. අනේ අර වංශයම අවුරුද්දක් මාසයක් මහන්සිච්ච කිරිසල්ලි ටික ඔක්කොම හොරකම් කරනවා. නැත්නම් අස්සන්නේ කරලා යනවා. මු බල්ලෙක් කරා යනවා. බල්ලට තේරෙනවා ස්වාමියාට ගහන්න එනවනම්. ඌ හපනවා. එහෙම නැහනේ. පස්සේ මනුස්සයාට ගෙදර එන පාර පෙන්නනවා. ඒකයි යෝගේ තියෙන බල්ලගේ තියෙන ගතිය ඌ පාර අමතක කරන්නේ නැහැ. ඒ නිසා බල්ලගේ බුද්ධ නේච කියලා කියන එකට. ඩොග් ඇස් ද බුද්ධ නේච. උට ඉදර එන්න පාර පුළුවන්. අපිට වෙලා තියෙන අපි භාවනා කරනකොට ප්‍රතිඵල පුදුමාකාර විදිහට ලැබෙනවා. ඒකට මේ තප්පරෙන් දෙකෙන් ලැබෙනවා. අපිට ආපහු එන පාර මතක නැති වෙච්චාම ඉතින් දාඩිය දානවා, සහලවනවා, අනුන්ගේ ජීවිත පරිවර්තන වෙනකොට විමල බුද්ධහාමුදුරන්ට දාඩි දාන. අයියෝ පිස්සු කියන්නේ. ඒ තරම්ම බොළඳයි. මේක බොළඳ කියන වචනේ නෙවෙයි හරි වචනේ. ඇඩොප්ට් වෙලා නැහැ. ඒකේ හાર્ඩ්නින් වෙලා නැහැ. මේ හાર્ඩ්නින් එකේම ජීවත් වෙන්න අවුරුදු ගාන ජීවත් වෙන්න මේ ජීවිතය කියන්නේ ජීවිත පරිවර්තනය. ජීවිතයක් කියලා දෙයක් නැහැ. ඉතින් අපි ජීවිතයක් හදලා ජීවිත පරිවර්තනයක අරුඩ කරලා අර ජීවිත පරිවර්තනේ ෆොරින් කරගෙන ජීවිතයේ gedar කරගෙන ජීවත් වෙනවා. අනේ මෙහෙම තිරිසන් ලෝකයක්. අනේ මෙහෙම පිස්සු ලෝකයක්. අනේ මෙහෙම තණ්හාවක්. නැති මනුස්සයෙ ලැබෙයි දෙයින් සැනසීම. මේ කුණුහරුපයක් gedara කරගෙන අර පරිවර්තනය කියන එක තිතස්ස අඤ්ඤතත්තං කියන එක ආගන්තුක කරගෙන අයියෝ කරන නැටිලා. තරයන නෑනේ. තරහ ගියේ නැති එක නම් ඉතාලම කනගාටුයි. මට මේට වැඩි තරහ ගසන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ ඒ පොඩි ළමයින්ගේ කතෝලික මිනිස්සුන්ගේ මුස්ලිම් මිනිස්සුන්ගේ පරිවර්තනය දිහා දකින්නකොට බෞද්ධ හැමදාම පස්සේ. මොකද බෞද්ධයයි තරම්ම මේක අල්ලගෙන ඉන්නේ මේ සම්ප්‍රදාය. ඒක සද්ධාව කියාගෙන ඉන්නේ. අන්නේ සද්ධාව ඕකප්පන සද්ධාාවක් බාටපත් කරගන්න කැමති නැහැ. ඒ නිසා කමඨාන් සුද්ධ කරනකොට ඊටාම අත්‍යන්තව කමඨාන් සුද්ධ කරන්නේ මොකද්ද පරිවර්තනයක පෙර නිමිත්තක් ඇවිල්ලා. මොන පිසියෙන්වත් ඉන්න බෑ. බලන්න බුදු සාමිනේ දරණ්ඩ බෑ දුකගනේ. ළඟදී ඔය සින්දුව මන්ට මේ හම්බුනේ. බලන්න බුදු සාමිනේ දරණ්ඩ බෑ දුකගනේ මමයි පටාචාරා ඔබ සරණපතා ආවෙමි. බුදු ජානනාන්තර උගානන්නේ පටාචාරතිය මොක ආවත් ඔය තමයි පරිවර්තනය කියන්නේ. යාට ඒක ලොකු වෙනසක් බුදුහාම කියන ඔක උත්තර ප්‍රමා වුණේ මොකටද? ඔක ඊට කලින් වෙන්න තිබ්බේ. ඉතින් කියනවා බාසර කැත්ත කැවුත්තක් නැද්ද මොනවද මේ කතා කරන්නේ? දරුවෝ දෙන්නත් මැරලා මිනිහත් මැරලා අම්මා තාත්තත් මැරලා මායවදරත් මැරලා රෙද්දත් නැතිව පිස්සුත් ඇල්ල තාත් මැරලා මොකක්වත්ම නැහැ නංගි වේ. පිස්සු කෙලින් නැස හිටපන් කිව්වා පිස්සු කෙලින් නැහැ. එහෙම කියන්නේ බුදුහාමර මොන වගේ කන්දක් මොන වගේ මේ ඉන්ද්‍ර කීලයක් වෙන්න ඕනේද? ඊට පස්සේ නෑනේ ආය පටාචාරාවේ දෙකක්. තීන් සාමේ පරිවර්තනය කියන එක ජීවිත පරිවර්තනය කියන තමයි මම මේ කතා කරන්නේ. ඒක ඒ තරම්ම සුලභයි. හිතා ගන්න බැරි තරම් සුලභයි. අපි ඒක ඇබැග්යක් කරගෙන තමයි කමඨාන් සුද්ධ කරන්නේ. ඉතින් ඒ නිසා මට සෑහෙන මේ උසස් තැනක් තියෙනවා. හැම කෙනාම වෙනවා මයිලකට කමඨාන් සුද්ධ කරන්න. බැරි ඕන කෙනෙක් මයිලකට දානවා. මම දැන් ෆුල් රිසර්වඩ් එකේ ඉන්නේ. මම යන්නේ නැහැ. මම B ටීම් එකට දාලා ගාන්නේ. ගාලා බැරි වෙච්ච කට්ටිය විතරයි මම ගන්නෙ. يعني දාහනේ හම්බුනත් හොඳම කෑල්ල විතරක් ගන්න මං යනවා. මට වැඩක් නැහැ ඉතුරු ඒවා. මං කොණ්ඩේ ගිරි කොණ්ඩේ කඩන්න තියලා මං යනවා උඹලා කාපල්ලා කිය. බැනුම් අහන එකේ හොඳම කෑල්ල ගත්තා මම පැත්ත කරලා නිකන්. ඉතින් පරිවර්තන වල සාමාන්‍ය පරිවර්තන මං කරගන්න. ඔක්කොම ෆැසිලිටේටර්ස්ට බාර දෙනවා සතිපාසලේ. ඒල ෆැසිලිටේටර්ස්ට බයිනෝ. උඹලා මේ මිනිස්සුන මොකද ඉන්න බෑ කියලා. මම ඉන්නවා නිකන් ඇලි මුගටියා වගේ. ඒ තරම්ම මේ මෙච්චර මේ ව්‍යසන ලෝකේ පුදුමාකාර සාංගලියක් පේනවා. දිස්නයක් පේනවා. මිනිස්සු මේක බැලන්ස් කරන හැටි. බැලන්ස් කරන්න නම් කරුණාකරලා ඔය තමන් ඉන්න මේ
නිත්‍ය සංඥාව. එහෙම නැත්නම් මේ පරිවර්තනය කියන එක නෝම් එක කරගන්න මේ ඉස්තරයි නිට්ටයයි කියලා මේ මගේ ගෙදර කියාගත්ත එක තමයි ව්‍යසනේ. ඒක තමයි අපාය. ඒක තමයි ජීවිතය කියන්නේ. ඒක තමයි දුක කියන්නේ. අන්න ඒක තේරුම් ගන්න තේරෙන එක වෙනස් වෙනවා කියලා හැමදාම. ඉතින් ඒකේ තමයි ඔය පුබ්බේ නිවාසානුසති කියන එක ඕනනම් ණය විපස්සනාවෙන් හිතා ගන්න පුළුවන්. පෙරවිසු කඳ පිළිවෙත් දැකන තවත් දුක්ඛන්දක් තමයි දකින්නේ. දැන් මේකවත් දරා ගන්න බැරුව ඉන්නකොට තව ඉස්සරහාත්ම ගෑනිත් මතක් වුණොත් ඉස්සරහාත්ම නැන්දම මතක් වෙනවා. මල්ල කිලියක් නප්පා ඊට පස්සේ ආ කාබන් කොපියක් හම්බුණා වගේ ඕකමයි. ඉතින් ඔය දැන් ඉන්න ගෑනිත් එක්ක ඉන්න බැරුව ඉන්න මිනිස්සු වෙන ගෑණියක් හොයනවා මේ පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් හරි කමන්නේ. උගතනේ භාවනා කරන්නේ ඌව කරගෙන ඌ ලැබෙනවා කියලා හිතන්නේ ඌ ලබා ගන්න භාවනා කරපුවාම අනේ අර සරල භාවයේ සතිය සරල භාවයක් නැති වෙනවා. අපි ගත්ත විනාඩි 20ක් 25ක් විතර විමුළු විද්‍යාවන්තර වෙනුවේ තව වෙන කාට හරි කියන්න කරන්න දෙයක් තියෙනවා නම් මම ආරාධනා කරනවා. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අවසරයි. ඔයිට සුළුසුලන්ද නෑ නේද? මෙහෙට අපිට සුළුඟක් නෑ ස්වාමීන් වහන්සේ. පටන් ගන්නකොට එන ගෝසාවක් ඇහුණා ඒකයි. ෆෑන් එකේ සද්ද වෙනවා කියන්නේ. ඒ තමයි සුළුසුලන් කියන්නේ. එහෙමයි සාංශ. මේ පැත්තෙන් අත් දෙකක් කැසවිලා තියෙනවා ස්වාමීන් ඒ වහන්සේ. කියන්නේ උඹලට එච්චර රස්නේද? ටිකක් විදෝසල රස්නේ ස්වාමීන් වහන්සේ. සමහර නැත්තම් ෆෑන් දාගෙන ඉන්නවා. බම් මේ අපිට මේ මෙහි ඇවිල්ලා නිකන් අපි නිකන් එංගලන්තේ ඉන්නවා වගේ. හරි අත් දෙක ගැන කතා කරමු. එමස අත් තුනක් තියෙනවා ස්වාමීන් වහන්සේ දැස් වෙලා ප්‍රථමයෙන් යනවා පර්ත් වලට ආරි අමරතුංග මහත්මිය. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. ඔය ස්වාමීන් වහන්සේ අද දේශනා කරපු දේශනයටයි සාකච්ඡාවටයි සම්බන්ධ වෙච්ච මට වෙච්ච දේවල් බරපතල දේවල් තුනක් මම මගේ අරගත්තා. ඒ තුන මම සාරාංශයක් විදිහට කියලා කියන්න කැමතියි. අවසරද ස්වාමීන් වහන්සේ කියන්න? අසභ්‍ය දේවල් මොකුත් නැහැ නේද? නෑ සතිය පිටවන්න පටන් අරන් මුලම කාලේ අවුරුදු 2ක් විතර කරනකොට මට මගේ ඔළුව දරා ගන්න බැරි වුණා. ඒ තරම් අමාරුවක් ඔළුවේ තිබුණා. ඉතින් ඕකත් එක්ක දිගටම සතිය පැවැත්තුවා. හැබැයි දන්නේ නෑ මොකද්ද වෙන්නේ කියලා ඉස්පිරිතාලේ ගියා. ඒගොල්ලන්ට මොනවත් හොයාගන්න බැරි වුණා. පස්සේ මම මේ සතිය පවත්වන එක දිගටම කරගෙන ගියා. ඊට පස්සේ ඒක තියෙනවා ගණන් ගන්නෑ. ඊට පස්සේ එක දවසක් මට දැනුනේ මගේ හાર્ට් එක කියලා ඒක කරකැවෙන්න පටන් ගත්තා. එදා නම් මං හිතුවා කෙලින්ම හાર્ට් ඇටැක් එකක් තමයි කියලා. හැබැයි ඒත් ඉස්පිරිතාලේ ගියේ නෑ. ඉවර වෙනකම්ම හොඳට බලාගෙන හිටියා. ඒක විටින් විට දැනටත් වෙනවා. හැබැයි මම දන්නවා දැන් මේක භාවනාවේ ප්‍රතිඵල කියලා ඒ නිසා ඒකත් ගණන් ගත්තේ නෑ. ඒ කාලේ ගණන් ගත්තා දැන් ගණන් ගන්නෑ. ඊට පස්සේ අනිත් එක තමයි ස්වාමීන් වහන්සේ මම දවසක් සතිය පිටවල දවස් 5ක වැඩසටහනක ගෙදර එන්න කාර් එකට නැග්ගා. මම පැය භාගකින් ගෙදර එන්න ඕන එක මට දැන් හැමදාම යන පාර මම දන්නේ නැහැ කොහෙද යන්නේ කියලා. කොහොම හරි පැයක්ම කරක් ගහලා ගෙදරට ආවා. එදා මට වරින් වර දන්නව මම පාරේ කියලා. හැබැයි කිසිම තැනකදී මම ගෙදර එන පාර මේකයි කියලා මට අඳුනගන්න බැරි වුණා. හැබැයි පාරේ ඉන්නවා හොඳට ට්‍රැෆික් ලයිට්ස් වලට කීකරු වෙනවා. කොහෙවත් හප්ප ගත්තේ මොකුත් නැහැ. හැබැයි ගෙදර ආවා. ඉතින් ඔය වගේ ස්වාමීන් වහන්සේ මේ සතිය වඩනකොට මට ඔයිට වඩා ගොඩාක් දේවල් වෙනවා. ඒ වගේ ගොඩක් දේවල් වෙලා තියෙනවා මට තේරුමක් ගන්න බැරි. හැබැයි මම ඊට පස්සේ ස්වාමීන් වහන්සේගේ දේශනාවලින් ඉගෙන ගත්තා මේ තමයි අනුසය කෙලස් මතුවෙන හැටි කියලා. ඉතින් මම දැන් ඒකට මොකුත් කරන්නේත් නැහැ, රියැක්ට් කරන්න කිසිම දෙයක් නැහැ. එන දේ ඒ විදිහට බලාගෙන ඉන්නම ආසන්න වෙවි. ඉතින් මට හිතුණා මම මේක කියන්න ඕන කියලා ස්වාමීන් වහන්සේ. මං කියන්නේ ආරි ඉස්සර ජොබ් එක කරුවේ හැතැම්ම 200ක් ඈත තැනක ඩෙන්ටිස් කෙනෙක් විදියට යනකොට එනකොට වාහනේ 3-4 සැරේ නිින්ද යනවා. ඊට පස්සේ රසායන අසුනා. රසායන අසලා ඔය බ්‍රිස්බේන් වල ඔය දාම්පසල් හරි මේ කරගෙන හිටියා. ඉතින් මම ඒක කියලා තියෙනවා කීප වතාවේ. ඒක අද කියුන්නේ නැහැ ආරියටි. මේ වාහනේ පදවනකොට ඩ්‍රයිවිං කරන බව මතක නැහැ. ඒක පාට නිින්දෙන් අවදි වෙනවා. ඉතින් එතකොට ඒ පාරක එහෙම වෙනකොට ඕනේ ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්. ඇක්සිඩන්ට් වුණොත් ආයේ මේ ගණ්ඩ කෑලි ඉතුරු වෙන්නේ නැහැ. එකක් දෙකක් වෙනකොට ප්‍රසාවින් අයින් වුණා. එච්චර ඩ්‍රයිවිං කරන්න බෑ කියලා උඹ ඒක පිළිගන්නවද? කිව්වේ නැද්ද මට? ස්වාමීන් වහන්සේ මට
එහෙම දෙයක් වුණා දැන් හරියට මතක් වෙන්නේ නැහැ. හරි මට මම ඔය දෙතුන් සැරයක් කියලා තියෙනවා. ඉතින් කවදාකවත් කවුරුත් හිතන්නේ භාවනාව කියලා. භාවනා කරනකොට කියලා හිතෙන්නේ නැහැ. මේ කරගෙන අඩේ වැදගත් වැඩේ 7-5ක තේරුමක් නැහැ. මේ ඉන්නේ ඩ්‍රයිවිං සීට් එකේ. මේ යන්නේ 60ක 70ක වේගෙන් මොකක්වත්ම ගාණක් නැහැ. ඊටසේ ආයේ සිහිපත් වෙන්නේ ඩ්‍රයිවිං සීට් එකටමයි. අතරමැද වෙලක් තියෙනවා. මෙකැනිකල් මේ ස්ලීප් එකක් ඇවිල්ලත් ගිහිල්ලා. මොකුත් වෙලා නැහැ. ඉතින් ඊට පස්සේ බය හිතෙනවා යකෝ ඒක ගහලා තියෙන පාරයිනේ. if you have a mechanical sleep. ඔයක වෙන වෙලාවට විනාඩි 5ක් පුදියන් ඉඳලා ඵලයන් කියලා කාර් එකේ පැත්තක බයි මේකක් දාලා තිනවා ට්‍රැෆික් ඩ්‍රයිවර්ස්ලාට විශේෂයෙන්ම මේ කන්ටේනර්ස් වලට පොඩක් බුදියාගෙන ඉඳලා එන එක ලේසි. මොකද හොඳට තේරෙනවා දැන් මේ ඩ්‍රයිවිං කරාට ඩ්‍රයිවිං නෙවෙයි. යනවා. මට ඒක වෙලා තියෙනවා බණ කියනකොට කලන්ත හැදිලා තියෙනවා. හොඳට තේරෙනවා පණ නැති වෙගෙන යනවා. බණත් යනවා. මේ පල්ලෙහා බණ කියනවා. හැමදාම එක වගේ කියන්නේ. ආයෙක පාට අවදි වෙලා බලනකොට බණ යනවා. ආයෙ මතක් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හේම යනවා. ආයෙ කලන්ත හැදෙනවා. නිකන් හොඳට තේරෙනවා මෙහෙම. ඒක නිකන් සම්පූර්ණ පණ නැති වෙගෙන යනවා. ඒ වගේ තුනක් කලුකොන්දේ පඤ්ඤාසීකර හාමුදුරුවෝ ලියලා තිනවා. මට 3 සැරයක් බණ කියද්දී නිින්ද ගිහිලා තියෙනවා කියලා. ඉතින් මොන්නම කෙනෙක්වත් කවදාකවත් හිතන්නේ මේ සෙනඟක් ඉතර බණ කියනකොට සබකෝලේ නිසා ඇවිස්සෙන එක වෙන්නේ. ඊට පස්සේ ඇවිල්ලවත් නිින්දයක් නැති එක වෙන්නේ. බණකට ඇති වෙනවා. මේ බණ ඇතුලේ නිදා ගන්නවා කිව්වා. පණ්ඩිතයන්සේ දවසක් කර දවසක් දෙනවා කමටහන්. ඉතින් මේ වාඩි වෙලා ඉන්නෝනේ පැය 3-4 ට්‍රාන්ස්ලේටර් දෙනවා. ඒක විනාඩි 5ක් විතර 20 ගානක් 30 ගානක් කොහොම කරනවා. ඉතින් නිදි. බලන් ඉන්නකොට දෙකට වාඩි වෙන්නේ 4:04 වෙනකොට නිදි. නැගිටලා පස්සේ මොනවද කියනවා. ඉතින් ලොකු සාහිණාන්ත කියනවා උඹ පුළුවන් තරම් ඒ වගේ දිගට වැඩ යනකොට උඹේ සමාධිය හිත දාලා හිටපන්. ඒක හිතෙන් කනෙක් වෙයි. මේ වැඩේට උත්තරේ එයි. කලබල වෙන්න යන්න එපා. අපි හිතලා උත්තර දෙන්න ගියොත් අනිවාර්යයෙන්ම કૃත්‍රිම දෙයක් වෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් මේ තමයි මේ ෆ්ලක්ස් එක කියලා. ඒ වගේ දේවල් තමයි මේ ප්‍රවාහය කියලා කියන්නේ. කවදාකවත් අපි කැමති නැහැ ඒකට ඊට දෙන්න. අපිට ඕනේ මම තමයි අයියා මම තමයි ගම කරන බබාහාමි රාලහාමි. ඔක්කොම මම දැනගෙන කරන්න ඕනේ. පිස්සු. ඔය තමයි වෙන්නේ. ඒක තේරෙන්න පටන් ගන්නවා සතියින් ඉන්නකොට ඔය මොන જાති කෙරුවක්වත් මේකේ මේ නේවාසිකයෙක් විධායකයෙක් වේදකයෙක් කාරකයෙක් නැහැ. කවදාකවත් කවුරුත් එක පිළිගන්න කැමති නැහැ. ඉතින් අනිත් පැත්තේ තමයි ඔය ආමි ට්‍රේනින් කියන්නේ. left කියනකොට left. right කියනකොට right. අර ගහ කන පැලෙන්න ගහන නැත්තම්. ඒ විධාන කරන එකටත් ආත්මයක් නැහැ. මේ කොහොමද යුද්ධයක් දිනන්නේ? ඉතින් මේ වගේ ලෝකෙක අපි මේ ළමයි රෙජිමෙන්ටේෂන් කරන හැටි. මේ ළමයින්ට මේ වම කියනකොට වම කියන්න ඉගෙන ගන්න හැටි. ඒව උගන්වනකොට පේනවා මොන තරම් කන්ඩිෂන් කිරිල්ලක්ද. ඔක ඊට පස්සේ ඩිකන්ඩිෂන් කරනවා කිව්වහම මරණ එක ලේසි. ඒ තරම්ම මේ අනිත්‍ය ලෝකේ එහෙම නැත්නම් වෙනස් වෙන ලෝකේ අපි කොච්චර පොඩ්ඩක්ද ජීවිතයේ වශයෙන් තේරුම් ගන්න තියෙන. ඒ දෙන්න කැමැති මේ වෙනස් වීමට කමක් නැහැ කියන්න පුළුවන්. ඒක මේ ශාසනික විනය පද්ධතියක් තුළ මේ වගේ සංඝ සමාජයක් තුළ මේ වගේ සම්ප්‍රදාන කුල ආයතනයක් තුළ කොහොමද කරන්නේ? ආයතන නීති සංග්‍රහය කැමති නෑ එහෙම වෙනස් වෙනවා දකින්න. ඒගොල්ලෝ නැවත නැවතත් සිහිපත් කරනවා ටින් ගාලවෙල්ලක් ගන්නවා ඉතින් ටින් ගාලවෙල්ලක් ගන්නවා ඉතින් ටින් ගාලවෙල්ලක් ගන්නවා මේ wrong side එන්න පාරට ගියා. ඇත්තටම ධර්ම පාරේ යන්නේ. ඒක නිසා ඒකට අර තනිවීමේ ලොකු වාසියක් තියෙනවා. අනිත් එක ඒ ධර්මයේ මෙතෙන්ද විතරයි අදාළ දැන් විතරයි අදාළ. පොත්වල ලියලා අනිත් එක්කනට අනිත් තැන් වලට එහෙම දෙන්න බෑ. ඒ නිසා ඒ දේවල් එවැනි කියන්නේ අබැග්ග දේවල් දැන් විශාල වශයෙන් අපිට පොඩි ළමයි ලියන්න පටන් ගන්න තියෙනවා. අර ආටිකල් එකේ නේද පොඩි කලියපෙකේ මේ ඒක වාක්‍ය 4-5 තියෙන්නේ. ඒක මේ විමල බුද්ධ ආමසෝ ලියවලා කියලා කට කතාවක් තියෙනවා. ඒක ඉතින් අපි පස්සේ ඒක විසඳගමු. මගේ ටැබ් එකේ තියෙනවා. ඒ අරගෙන කියවන්නේ මේ අවුරුදු 9 නේ. අවුරුදු 9 ළමෙක් මේ ලියනවා. බොහොම ලස්සන බෝල අකුරු වලින් පැන්සලෙන් මකලා ලියලා තියෙනවා. ඒ පරිවර්තනය පිළිගන්න හැටි මේ ළමයට පුළුවන්. මොකද මේ 9 කියන්නේ ඉච්චර බරපතල ලව් කරන වයසේ ආරෙ නෙවෙයිනේ. ඉන්න ළමයි. ඉතින් ඒක බලනකොට පේනවා මේ වැඩි හිටියන්ට වෙලා තියෙන කරුමේ අපේ අම්මලාට තාත්තලාට එහෙම ළමයි දැක්කේ නැති නිසා ප්‍රශ්නයක් නැහැ.
දැන් අපි ඒ ළමයි දකිනවා අපි කොච්චර මැට්ටෝද අපි කොච්චරක් අපහසු වෙන්න මේ මොකද්ද මේ වෙනසට කොච්චර ප්‍රිකෝෂන් ගන්නවද වෙනස් පරිස්සමෙන් අත්ත බින්දේ වයිබර්ලෙන් තමයි අනේ කම්මෝචිකාගෝ ගහපි අමුඩයක් ගහපෙ පහපෙක් කර පිට මාමාගේ පිටට පැන්නයි කර පිට මොකද්ද අමුඩයක් ගහන පැන්නා වගේ හරකේ කනිනේනකොට මාමාගේ කර පිට නගපා ඉවරනේ බඩ පිටපොට පසා ගැව්වයි නැන්ගයි මාමාගේ කරට මේ කවියක් තියෙනවා තුන්වෙනි පදේ මට බදක නැති හතර විතරයි මතක මීමෙක් කෙනාට ඇවිලා අනින්ද නන්දයි මාමයි මමයි මේ මන්දාරම් වෙලා වෙනකොට අනින්ද ඉතින් අන්තිමට ඌ කරන්නේ පිටපොට කතා දැන් ගයි මාමාගේ කරට එක්ක මාමරේ නැත්තම් මේ දෙක දකින්නකොට මීම වෛරයයි එහෙම නැතුව මීමත් එක්ක හැප්පෙන්න පුළුවන් නෑ ඉතින් ඒක නිසා මේ වෙනස්කම ඉදිරිපත් කරන්න අද පිරිසක් ඉන්නවා ඒ පිරිසත් එක්ක මේ ෂේප් එකේ ඉන්නේ මම මොකද මේ ඒක ප්‍රසිද්ධිය කියන්නේ කිව්වොත් මිනිස්සු බයිනෝ මිනිස්සුන්ට පිස්සුවක් දෙනවා අයියා එහෙම නැත්තම් භාවනා කරන පළවෙනි ධ්‍යානෙ දෙකට දෙකෙන් තුනට හතරෙන් කියනකොට මට පුදුම කම්මැලිකමක් පුදුම නීරසකමක් පේනවා මීයකු මේකෙත් ක්‍රමසාවිදි හොයන්න හදනවා මේ අවුල් ජාලය ඇතුලේ ඉතින් අහන මේක ඒ පළවෙනි ධ්‍යානෙ වල කහ පාට පේන්නවද දෙවෙනි ධ්‍යානෙ රතු පාට පේන්නවද ආදි වශයෙන් මේ හම්බුනාද සානස් කියලා මම කියවනේ ඔන්න විමල බුද්ධ ආමදෝ පෙන්වන ජීවිත පරිවර්තනය පිළිබඳව වස් 9යි මාස 4යි. මේ දිනේ තියෙන්නේ 2012යි දෙවෙනිදා වෙලාව 10 pm නම්බර 1 මම අකමැති දේවල් දැන් මට කරන්න පුළුවන්. මම ආස නැති යාළුවා ගාව නම්බර 2 මම ආස නැති යාළුවා ගාව ඉන්න දැන් මට පුළුවන්. නම්බර 3 මම ආසම නැති ගුරුවරයා ගාව ඉන්නත් දැන් මට පුළුවන්. ඒ කියන්නේ විමල බුද්ධිගා. මම දැන් කලුවරේ යන්නත් බය නැහැ. ඒ නම්බර 4. එතකොට එයා මට ඉස්සර කිව්වා සයන්හන්ස මට මේ මයින්ඩ්ෆුල්නස් කරන්න බෑ. මට ඇස් වහන්න බෑ යකු පේනවා කියලා කිව්වා. එහෙම කෙනා තමයි කියන්නේ දැන් මම දැන් කලුවරේ යන්නත් බය නැහැ කියලා කියනවා. ඉන්න නෙමෙයි යන්නත්. නම්බර 5 මේව මං කිව්වේ නෑ මම දන්නෙත් නෑ මෙහෙම දේවල්. අහගන්න ඔය කියවෙන්නේ සැපත් දුකත් දැන් සාමාන්‍ය ගතිය වගේ මට දැන් දැනෙනවා. ඊට පස්සේ පවිදස්සල එයා කිව්වා මේ මන් දන්නේ ඇත්තට කිව්වද බොරු කිව්වද මම කිව්වේ එහෙම කියන්න කිව්වෙත් නෑ මං ස්වාමීන් වහන්සේ තමයි මගේ හොඳම යාළුවා කියලා. කරුණාකරලා ලියලා තියෙන එක කියන්නේ මිනිස්සු නම ගරින්න එපා. නම්බර 6 ස්වාමීන් වහන්සේ අම්මා තාත්තාත් ඔක්කොමත් එක වගේයි දැම්මට තෙරුවන් සරණයි. ඒ ජීවිත පරිවර්තනයක් ඕව පන්තික ලිව්වට විභාගෙට ලිව්වට කාටවත් තේරෙන්නේ නැහැ. අපි පුංචි කාලේ අපේ ගෙදර පල්ලෙහා තුන අපිට මයිති ගියා කුලියට හිටියා මචු කුලිය ගෙවන්නේ නැහැ තේම කචල්ලක් තිබ්බා. ඒකෙද හිටියා මහින්ද කියලා දරුවෙක්. ඒ ළමයාගේ පන්තියේදී අහලා තිබුණා පෙරදින පුෂ්ප දානේ පහේ පන්තියේ ඒ ළමයා. ඒකට කියන්නේ මම ඉන්නේ නැත්තේ හෝඩියේ හරි දෙකේ හරි පන්තියක. අපිට තේරෙන්නේ නැහැ. අපි ගෙදර ඔක්කොම කතා වෙන දෙයක් තමයි පන්තිය ඇහුවලු මේ පන්තියේ ඔය යාළුම ළමයාගේ තරහාගේම ළමයාගේ නම ලියලා දෙන්නයි කියලා. ටීචර් විතරයි කියන්න ඕන. ඉතින් හැම කෙනා යාළුම 3 දෙනයි තරහ 3 දෙනයි. 1 2 3. මහින්දලිවලු මට ඔක්කොම ළමයි යාළුවෝ ඔක්කොම ළමයි තරහකාරයෝ කිසිම වෙනසක් නැහැ කියලා. ඉතින් මේක වැදිලා අපේ කිරියක් ඇවිල්ලා ගෙදරදී කිව්වා මේ ටීචර් මට කතා කරලා බලන්නකෝ මහින්ද ලියලා තියෙනවා පන්තියේ කවුරු කෙනෙක්වත් තරහකාරයෙකුත් නැහැ තරහ යාළුවෙකුත් නැහැ. ඉතින් මට මේ පුංචි කාලේ මේක බණක්වත් මොකක්වත් තේරුනේ නැහැ මේ සමසිත. ඉතින් ඒක හිතේ තැම්පත් වෙලා තිබුණාට මේකේ අගක් මොලක් මට තේරුනේ නැහැ. ගොඩක් කල නිකන් අපි මහින්ද පවුලත් එක්ක අපි ඇසුරු කරා යා අම්මා එහෙම හරීම නිවිච්ච මිනිස්සු. තාත්තා ටිකක් සරයි. ඉතින් යාළුවෙක් තරහකාරයෙක් නැහැ. ඊට පස්සේ අපි 8 පන්තියේ ඉඳදී ඔය ප්‍රශ්නේ මගෙන් ඇහුවා. ඉතින් මම ලීලා ඇරියා ඉතින් දැන් දන්නවනේ ලියන්න ඕනේ යාළුවෝ ඉන්න මට ඕන තරම්. තරහකාරයෙක් ඉන්න මට ඕන තරම්. මම කිසි කෙනෙක් එක්ක තරහත් නැහැ කිසි කෙනෙක් එක්කත් යාළුත් නැහැ. ඒකටත් මට ටිකක් ලකුණු ලැබෙනවා. හැබැයි ඒ කොපියක්. ඒ මහින්දේ ගුණේ මයි ළඟ නැහැ. හැබැයි මූල ධර්ම වශයෙන් මම දන්නවා. දැන් බුරුමේ යනකොට මම හිත හදාන ගියේ මට ඛණ්ඩ ආහාර මස් මාළු නැතුව ලැබෙන්නේ නැහැ.
භාෂාව ඉංග්‍රීසි ලැබෙන්නේ නැහැ. ක්‍රමය ආනපන ලැබෙන්නේ නැහැ. හැබැයි එතන නම් ධර්මයේ තියෙන්නේ චීනට හරියන. බුද්ධිලාම්රවරතේ කිව්වා බුද්ධිලාම්දෝ කිව්වා මාත් කරලා තියෙන ඔය සංසෙත් එක්ක මැලේසියාවලදී අඬන්න කැමති නම් ඵලයක්. ඉතින් මං ගිහලා කිව්වා මෙන්න මේ සයිඩෝ මට ඕනයි කියලා. ඉතින් අපින් අඬ ගහන කිව්වා මේ ඥානින්ද ස්වාමීන් දන්නේ නැහැ. ධම්මජීවේ හිටපන් මේ මිනිස්සු අලුතෙන් තනක් හදලලු තන දන්නේ කීප දෙනයි හොයනවා. ඒකට සයිඩෝත් ඉඳලත් නැහැ ලංකාවේ මේ බුරුමේ රට ගිහිල්ලා. හොයලා දවස් ගාණක් කියලා තමයි පණ්ඩිතාරාමේ හිවි. ඒකට බද්ද කර්මාන්ත හිතන. ගොඩනැගිලි හදනවා. ඒ කියන්නේ මැටි විශාල කන්ටේනර් සයිස් එකේ කරත් මේ ලොරියනවා මේ අතින් තමයි මැටි අරගෙන පුරවන්නේ. අමු මේ ගඩොල් හදන මැටි. ඉතින් මිනිස්සු මෙහෙම ගහලා ගෑනු 60ක් විතර එකතු වෙලා පට ගන්නකොට මේක පුරවනවා. ගිහිල්ලා කොහෙද දාලා එනවා ආයෙ ගේනවා. ඉතින් ඒක නිකන්ට වේය වැඩ කරනවා වගේ. ඒක කොන්ක්‍රීට් එකක් දැම්මා ඔය අපේ පල්ලියා කොන්ක්‍රීට් එක විතරයි 300ක් වැඩ. ඒකට ගහන උණගස් වලින් සම්පූර්ණ අට්ටාලයක්. ඉතින් අර ගෑනු උදේ 6ට ආපුවාම කැමැත් දෙන්නේ එතනදීමයි චූ කරන්නවත් යන්න වෙලාවක් නැහැ. කොන්ක්‍රීට් උස්සන්න ඕන උඩට. මැෂින් එකක් වැඩ පල්ලියා දෙවෙනි තට්ටුව දානකම් බලා හිටියම තුන්වෙනි තට්ටුව දැම්මා. වැඩක් නැහැ කතා කරලා. මේ මිනිස්සු ගන්න වෙහෙස. සද්ද කිව්වහම චීචීදිත් භාවනා කරන්න ඕනේ. ලක්මන් කරන්න ඕනේ, භාවනා කරන්න ඕනේ. ඒ සයිඩෝ කියන ඕම තමයි. ඉතින් මේ උඹලා ඉන්නකොට නැගිලත් එහෙම තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අපහසුතාවලට යක්කයි කියලා ඔන්න ඔහොම ඉඳද්දි විනීශාංශ මම නම කියලාම කියනවා. 5 දිනක් අහලා වතුන පණ්ඩිතාරාමේ ඉන්නේ. ඊට පස්සේ කිව්වා බෑ කියලා. මම ගත්තේ ඥානින්ද හාමුදුරු නිසා. ඊට පස්සේ මම කියලා මෙහෙම මේ කට්ටිය ගුරු හාමුදුරු මගේ උපාධ්‍යයන් වහන්සේලා කියලා හා කිව්වා. ආවේ නැහැ. පස්සේ මම ආව විනිස අපෝ ඔයගේ තංගුල බාහන කරනවා සද්දනේ. කියලා පන්නිසාරේ මෙතන ඉඳද්දි මහජීයකට ගිහිල්ලා ඉඳලා ගියා. මේ සද්ද නිසා භාවනා කරන්න බෑ කියලා. මම ඒක විනිසාන්තේ එනකොට මම බද්ද පරිංකේ ගහගෙන මේ ඉන පැය කරන්නේ මම ඉතින් පැය එකමාරකුත් වදින වෙලාවේ මම ඉතින් ඉඳගෙන ඉනවා. ඉතින් ළඟින් ඇවිල්ලා කවුද මට සක්මන් කරන කියනවා. ඉතින් මම ගණන් ගත්තේ නැහැ. පැය එකමාරකට වැඩි දැන් වෙලාව කිව්වා. ඉතින් සිංහලෙන් මේ කියන්නේ. මයිත් කිනේ තව දෙන්න අප්පු සාන්ති ඉන්නවා කවුරු හරි බානකොට උන් පැයක්වත් ඉන්නේ නැහැ යනවනේ. නැගිටලා බලනකොට විනිසාන්ස ඇවිල්ලා මෙහෙම ඔළුව දාලා බලනවා මගේ දිහා. ඉතින් අහනව කොහොමද යකෝ උච්චර ඔය සද්ද තීදි භාවනා කරන්න කියලා. ඉතින් ඒක නිසා වෙන්නේ නැති මං අනික් කට්ටිය භාවනා කරද්දී සද්ද කරන්නේ. ඒ කියන්නේ අකමැති දේවල් තීදි යන්න හිත හදාගෙන ගියම. ඒ වුණාට මං ගියාට පස්සේ වෙනම ভেජිටේරියන් ටේබල් එකක් කරලා දුන්නා. අපි 3-4 දෙනෙක් හිටියා. වෙනම ට්‍රාන්ස්ලේටර් කෙනෙක් පන්නිතාරාමේ වාහනේ ගෙනියලා පැය දෙකට 6 කරගෙන ඇවිල්ලා ට්‍රාන්ස්ලේට් කරන්න පටන් ගත්තා. ඒක තිබුණ ට්‍රැඩිෂන් එක. හැබැයි පිම්බි මැකිලින් බෑ කියලා නම් බෑ. ආනපන කරනවා කියලා බෑ. ඉතින් අන්නේ වගේ දේවල් වලට පුරුදු වෙන්නේ නැතුව ඒ හොඳ මහාන වෙලා හිටපු නිසා ඊට පස්සේ දෙතුන් දෙනෙක් ගිහලා එක්කනට පිස්සු වැදුනා নানা ආකාර දේවල්. ඊට පස්සේ පණ්ඩිතසාසි කළු ධම්ම ජීවිත විතරයි මේක කාගෙන ඉන්න පුළුවන් එකම අවුරුද්දකට වැඩි සයිකල් එකක් කරන්න පුළුවන් යාට විතරයි කිව්වලු. වෙන කිසිම කෙනෙකුට කරන්න බෑ. කරන්න ගියාම බලාපොරොත්තු වෙනවා මේ පණ්ඩිතසාසි කිව්වා මේමයි පණ්ඩිතාරාමේ කිව්වා මේමයි මේමයි. ඉතින් එහෙනම් යන්න එපා. අරුණ ඇවිල්ලා කියලා තිබුණා මේ පිට සොරලොක් එච්චර ලස්සන බහන මැදස්තන ලෝකේ ඇත්තෙම නෑ. හැබැයි ආධුනික වෙනා යන්න එපා අයිය. අනේ ඒක සම්පූර්ණ පණ්ඩිතාරාමේ නම යවීමක් වුණා. පස්සේ රංජන් කතා කළේ "ගෝ එහෙම කියන්න එපා. ඒ ස්වාමීන් වහන්සේ සුපිරි කෙනෙක්. ඔය මිනිස්සු බය කරන්න එපා. මිනිස්සු සැහැර ගන්න බයයි. දැන් මේ ආධුනිකයන්ට බය කිව්වයි කියලා." නෑ සයිඩෝ කැමති නෑ කොහෙවත් භාවනා කරන්න කට්ටිය එනවට. ආධුනිකයන් විතරයි කැමති. හැබැයි දෙන්නේ ඉන්ජෙක්ෂන් එකෙම තමයි. වෙනවිලි නෑ. ඒ තරම් විශ්වාසයි ඒ ස්වාමීන් වහන්සේට. ඒ නිසා ඔය අපිට ඔය බෑ කියන දේ තුල තමයි භාවනා ප්‍රතිඵල තියෙන්නේ. අපිට එන කරදර තුල. සම්බාදේ ඕකාසාදිකමෝ අනුබුද්ධෝ. ඒ බුදුහාමුදුරු කියලා තියෙනවානේ. ඉතින් දැන් කියන පොඩි උන් ඉන්නවා. ඒ කියන පටාචාරාවලා ඉන්නවා දැන්. ඒ කියන අන්‍යාගමිකයෝ ඉන්නවා. ඒගොල්ලෝ බුද්ධ ධර්මයට අවිල්ලා නැහැ. අනේ එන්න එපා. ඇයිල මොකක් හම්බෙන්නවද මේක? ඕක ඉඳගෙන සතිය වඩන්න කියලා මං කියන්නේ. ඉතින් බුද්ධ ධර්මයේ කට්ටිය කියනවා ඕම් බලන්න ධම්මජීව හම්සෝ මේ සතිය මේ බෞද්ධයෝ ළඟ තියෙන එකත් දියාරු කරලා ඔක්කොටම දෙන්න හදනවා. බුද්ධ ආගමේ තියෙනාට මූලික මේ ගම්බීර දේ
අර බල්ල පිටුරු කන්නෙත් නැහැ, ගොනුණාට දෙන්නෙත් නැහැ කියලා ගම්බීර දේ බෙදෙන්න හදනවා මේ නිකන් මිනිස්සුන්ට සීලියක්වත් නැති අයද කියලා. ඔය කියන ඔක්කොමලා හීරලුවෝ. තනි වචනේ කියනවා. උන්ට මහානකමවත් කරන්න බැරි අය මයි ළඟට එනවා. ඉතින් නරක වෙලාවට මට දැන් වස් 31ක් ඉවරුණා දැන් ඊයේ පෙරදා. ඒසයි එන්නේ නැහැ මයි ළඟට කවුරක්වත්. මොකද කොහොමකටක සිවුර කරේ තිබ්බනේ ඔය වටින් වල බිම තියෙන එක වෙනම කතාවක්. කරේ තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඔය කතා තේදි කමල් ඊගා එක නටයක්. එහෙමයි සංස ඊළඟට සාන්නස් අපි යනවා සුරංගනී බ්‍රිස්බේන් වලට මයික් එක අන්මියුට් කරලා ඉවත් කරනවා. සුරංගනී කවියක් ඕනේ අද නම් උඹ එදා කවියක් කිව්වෙත්. තෙරුවන් සන්නයි ස්වාමීන් වහන්සේ. කවියක් හොයාගන්න ඕන ස්වාමීන් වහන්සේ. නෑ උඹ අද බය හැමතැනම තියෙන කවි තමයි ඇඟිල්ලක් නාපන් කවියක් එනවා. කවියක් මං හම්බ වෙන්නේ. අර කවිය කියන්කෝ මේ අනේ කියන්න බුදු සාමිනේ තරණ්ඩ වැදුකඩේ මමයි පටාචාරා. ඒකේ පද 4යි දන්නේ ස්වාමීන්. ඈ? පද 4යි දන්නේ. අය කියන්කෝ කමන්න නැති වෙලා වැඩි. දැන් මම්ම පද 4ක් කියවනේ බා. ඒ 4ම තමයි මටත් මතක ස්වාමීන්. හරි සමා වෙන්න ඕනේ කමන්නේ. නව කටහඬ හරිම බලන්න හරි සමා වෙන්න. බලන්න බුදු සාමිනේ දරන්න බෑ සෝකනේ මමයි පටාචාරා බුදු සරණ සොයා ආමිනේ මගේ පෙම්බර සැමියා දර කඩන්න කැලයට ගියා ඔහු මරණයටපත් වූවා අයියෝ විසකුරුණයා. මතක නෑ ස්වාමීන් වහන්සේ. ගංගා යුරේදී දරුවෝ දෙන්නත් නැති වුණා. මටත් කෑලි මතකයි. ඊට පස්සේ අම්මා තාත්තත් නැරිලා සෝන්කොතේ පුච්චනවා. බලන්න බුදු සාමිනේ දරන්න වැදුක අනේ. කියන්නේ සින්දු ගායනා කරනනේ සින්දු කියනවා. අපි කරන්නේ සින්දු කියනවා. ඉතින් මේක අඬාවෝ ගානකමයි වැඩි වෙනවා. සුරංගිගේ වැඩිම පටාචාරාවම තමයි. ඒ කටහඬ කියනකොටම මට සුරංගි මතක් වෙනවා. සුරංගනි අඬන එකමයි වැඩි. දැන් මොකද කියන්නේ? දැන් මොකද කියන්න ආවේ මොකද්ද මේ සින්දු කියලා අවුල් කෙරුවා. තව සැරයක් අඬන්නයි ලෑස්ති වෙන ස්වාමීන් වහන්සේ. මන් දන්නවා ඔබ වෙන මොනෝ කරන්නේ. ඒ ප්‍රශ්න කියවන්න ඔය අම්මන්ඩි. ඉතින් බලන්න ප්‍රශ්න කියවන මිනිසුන්ට කොච්චර අසාධාරණයක් වෙනවද කියලා අඬා හො ගන්න වගේ ප්‍රශ්න කතා කරන්නේ. hina වෙලා කියන්න එපා සිංහ සෙයියාවේ. හරි. ස්වාමීන් වහන්සේ භාවනා කරගෙන යනවා. ගොඩාක් වෙලාවට මට පරියන්කේදී උනත් හරි ඉක්මනට ඇස් ඇරෙනවා දැන්. ගොඩක් වෙලාවට සිතුවිලි තමා එන්නේ රුචි අරුචිකම් මේවා දිහා බලාගෙන ඉන්නවා. ඔහි මුකුත් ඒවට ගැටෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව ඉන්න උත්සාහ කරනවා. ගොඩක් වෙලාවට දැන් ඉස්සර නම් විනාඩි 45ක් විතර කොහොම හරි ඉන්න පුළුවන් ඇස් අරින්න නැතුව. දැන් මේ සුමානක වගේ කාලයක ඉඳලා හරි ඉක්මනට විනාඩි 30කින් වගේ නිතරම ඇස් ඇරිලා බැලෙනවා. ඇස් ඇරිච්ච ගමන් සතිය කැඩනවා කියලාද කියන්නේ නැත්නම් මේ නැගිටලා යනවාද ඊට පස්සේ? නෑ නැගිටීමක් නෑ. හැමම ඉඳන් ඉන්නවා. හැබැයි ඇස් ඇරලා බලලා ඇස් දෙක පියාගෙන කොච්චර වෙලා යනවද සාමාන්‍ය නැවත කයට හිත ගන්න සතියට හිත ගන්න? නෑ එහෙම ඇස් ඇරලා බලලා අපහු ඇස් දෙක වහගත්තාම ආයෙ කයට හිත ගන්න පුළුවන් ඒත් එක්කම. අනේ ඇස් ඇරලා වහලා නැවත කයට හිත ගන්න එකේ ඉක්මන් වේගයක් එන්න පටන් ගන්නවා. ඉස්සර ඒවා තමයි කියන්නේ රෙසිලියන්ස් කියලා. මොනාරි ඇඩ්වර්ස් සිටුේෂන් එකක් ඇවිල්ලා හිත නැවත ගෙදර එන්න යන කාලේ. ඉතින් ඒක නැවත වෙන්න ඒකෙන් වෙන නපුර අඩු වෙනවා. ඉන්ෆෙක්ෂන් එක අඩු වෙනවා. ඉතින් ඒක නිසා සෙන් බුද්ධ ආගමේ ඇස් වහන්න දෙන්නෙම නැහැ. ඒගොල්ලෝ ඔක්කොම පිටිය දිහා බලා ගන්න ඕනේ මීටර එකමාරක් ඈතින් ඉඳලා මෙච්චර මේ ලකුණක් කරලා තියෙනවා. ඒ ලකුණ දිහා බලාගෙන ඉන්නවා. තනි සුදු. ඇස් වහන්න තහනම්. ඒ මොකද මේ ඇස් වැහිම කන්ඩිෂනින් කියලා. ඇස් වහගෙන නිසා සක්මනේදීත් ඇස් වහන්න තහනම්. ඇස් වැහුවාම වෙන්නේ මේ භාවනා කරනවා කියන එකක් එනවා. නෑ ඇස් වහන්න ඇවිදින්න බෑනේ ඇත්තටම. නමුත් සක්මන් කරනකොට ඇස් වැහුවට කමක් නැහැ. නිකන් බලන්න. පරියන්කේ ඉඳද්දී ඇස් අරගෙන හිටියත් කමක් නැහැ. ඉතින් එහෙම කියනවා Taman ඉඳගෙන ඉන්න කාපට් එකේ ආකාර පැටර්න් එකක් නේ තියෙන්නේ. කාපට් එක දිහා බලන්න. එහෙම නැත්නම් වාඩි වෙන්න පිටිය දිහා බලන්න. සුදු පාට පිටිය. බලනකොට ටික වෙලාවක් ගියාම Taman අර පිටිය හරහා යනවා. මං ගිහිල්ලා ඉස්කෝලේ ඇසෙම්බලි එකේ තියෙන වෙලාවේදී පන්ති හුඟක් වෙලාවට මම ඉස්සරහා ඉන්න පොලිමේ.
ඉන්නකොට දැන් සංගීත අපේ ජාතික ගීය ගායනවා ඉස්කෝලේ සින්දුවකුත් තියෙනවා කුණු 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 ඔන්න සංගීතේ පටන් ගන්නවා. ඉතින් කිසිම ප්‍රතිභාවයක් නැහැ. මං ඉස්සරහාම ඉඳගෙන බිත්ති තිතක් දිහා බලන ඉනවා. ටික වේලාවක් යනකොට ඒ තිතද බිත්තියද මමද මොකක් කරන්නද ඔක්කොම නිකන් මර්ජ් වෙන්න පටන් ගන්නවා. ආයෙ ඇස් දෙක පිහලා ආයෙ බිත්තිය දිහා බලන ඉනවා. දැන් යතරමෙද හරි ඇසෙම්බලි එක යනවා ටීචර් කෙනෙක් කතා කරනවා. ඉතින් බලන ඊට පස්සේ මොකක් කරලා ලකුණක් දැම්ම මම යනවා පන්තියට. අර බලන ඉන්න තිත දිහා බලනකොට පේනවා මේ නිමිත්තක් වෙලා ඒක බොඳ වෙලා ආයෙ එක මතුවෙනවා ආයෙ නැති වෙනවා ඇත්ත ඒක අරගෙන ඉතින් අරගෙන හිටියයි නෑ කියලා දෙයක් නෑ ඒකේ ඇස් අරගෙන නොබෝ වෙලාවකින් ආයෙ ඇස් වහලා නොබෝ වෙලාවකින් හිත එනවා නම් ඕක චෝදනා කරන දෙයක් මොකද්ද තියෙන්නේ ඕකේ මට හිතෙන ස්වාමීන් වහන්සේ ඒක වැරද්දක් කියලා ඒකයි හරි ඒකට කමන්නේ මේ හිතුවට කමක් නෑ නමුත් ඒක වැරද්දක්ම වෙන්නේ නැහැ හිතුව පමණින් මොකද ඒකෙන් ස්ථිරහානියක් වෙලා නැහැ ආපෞතරයක් යන්න පුළුවන්. ඒ නිසා කාටට කියන්න එපා භාවනා කරනට ඇස් වැසී යුතුයමයි කියලා කියන්න පුළුවන්. ඇස් වැසීම අන්තරාවලෝකණයට පහසුවක්. අතුරට බලන්න පහසුවක්. එහෙම නැතුව අනිවාර්යෙන් ඇස් වතන්ට කියන්න හොඳ නැහැ. ඒක නිසා බුද්ධ ඥාන සඳහන් කරලා තියෙනවා ඇස් වැසීම කෙලස් කපන දෙයක් නම් ಜಾති අන්දේව රහත් වෙන්න එපායි. පොට්ට මිනිස්සු රහත් වෙලා තියෙන්න එපායි. පේන්නෙම නැහැ. එහෙම ගන්නෑ. ඒ නිසා මේක ඔය වගේ තව විවිධාකාර දේවල් කරලා අන්තිමට භාවනා කරන එකේ නැති එකේ වෙනස නැති වෙනකම්ම. අපි භාවනා කරන දෙන්නට මූලික උපදේශයක් තියෙන වාඩි වේයන් අත පිට අතක් තියාගනින් කකුල අපිට කකුලක් තියාගනින් ඇත්තේ බබා ඔය මොකක්වත්ම ඕනේ නෑ. ඉදිරියට යනකොට හැම වෙලාවෙදීම හැම ඉරියව්වෙදීම ඒක සාමාන්‍යයෙන් අපේ මම මේ ළඟදී අහනකොට මම දැක්කා නෝටිස් කරා සක්මන් භාවනාදී කියනවා ඔබ මේ වෙනකොටත් දන්නවා ඇති භාවනාවකට සඳහා ඉරියව්වක් අවශ්‍ය නෑ. තැනක් අවශ්‍ය නැහැ ඕනෙ තැනකදී කරත හැකි. නමුත් අද අපි ඔයලාට උගන්වන්න හදන්නේ සක්මන් භාවනා කියලා බොහොම ලස්සනට පළල් පරාසයක් ඇති කළ දෙනවා. අන්න ඒකටයි ඔය විරෝධාව ප්‍රකාශ කළා තියෙන්නේ. ඔට්ටුද විරෝධාරයක් නෙමෙයි. ඔය විරෝධයම උඹලා ගෑනුන්ගේ කතාව මම දන්නවනේ ඉතින්. එන්නේ නිකන් බබා නලවගෙන තමයි එන්නේ තද්ද විරෝධේ. ඕකට තමයි විරෝධය කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම තමයි අර සින්දු කටපාඩම් කරන හිටපන් හොඳ හිතින් මං කියන්නේ. අනිත් දවසේ අහනකොට නෑ ඒක ලැහැත්ති. දැන් මේ කමල් මල්ලි හොයලා දාලා තියෙනවා මෙන්න ස්ක්‍රීන් එකට අනේ කියපන් අනේ සරංගි. නැත්තම් කමල් උඹ බලන්න හරි. බලන්න බුදු සාමිනේ දරන්න බෑ සෝගිනි මමයි පටාචාරා හිමි සරණ සොයා ආවෙමි බලන්න බුදු සාමිනේ දරන්න බෑ සෝගිනි මමයි පටාචාරා සරණ සොයා ආවෙමි මගේ පෙම්බර සැමියා දර කපන්ට කැලයට ගියා ඔහු මරණයට පත් කෙරුවා අයියෝ විසකුරුණයා ඉන් පසු දරුවන් දෙදෙනද සමගින් දුක කියා අචිරවතී ගංගාවෙන් එගොඩව මව්පියෝ සොයා යන්නට යන තැන අනේ තව විපතකි සිදු උනේ මට පිහිටක් වෙනු බුදු සාමිනේ මට පිහිටක් වෙනු බුදු සාමිනේ බලන්න බුදු සාමිනේ දරන්න බෑ සෝගිනි මමයි පටාචාරා හිමි සරණ සොයා ආවෙමි චරයි සාමිනේ නෑ දාලා පලයන් තව තියෙනවා නෑ එච්චරයි ඔය කමල්ගේ පටාචාරා ඔය වෙන පටාචාරා එහෙම කොයි අම්මයි තාත්තයි චිතකේක දැවෙනවා ඕම කැලි තියෙනවා කමල් බොරු හොරබඩු විකුණන්නේ වාරිද ඔව් තව තියෙනවා ස්වාමීන් වහන්සේ එහෙම ඇති උඹ මට එනවනේ පටාචාරාව ගන්න අනේ දැනුයි ඒක ස්ක්‍රීන් එකට ආයේ මම කම්පියුටර් යූස් කරන්න වැඩිය දන්නේ නැහැ උඹ දන්න පුකක් නැහැ බොරු නිකන් හිටවන උඹ දන්න ගෑණි වගේ කතා කරනවා මන් දන්නවනේ මගේ දරුවන් දෙදෙනද ගංගා තීරෙදි නැති වුණා සවැත් පුරේ මගේ මව්පියෝ දරසෑයක දැවෙනවා ඉවසනු බැරි තැන උමතුව මේ අත ගියා
ඉවසනු බැරි තැන උමතුව ඒ මේ අත දිව ගියා මිනිසුන් මට ගල් මුල් ගැසුවා පිස්සිය කැයි කියා බැරි තැන හිමි දැක්මට ජේතවනාරාමෙට මේ එක ලොකු සැනසිල්ලකි මට මේ එක ලොකු සැනසිල්ලකි මට බලන්න බුදු සාමිනේ දරන්න බෑසෝගිනි මමයි පටාචාර ඔබ හිමි සරණ සොයා ආවෙමි බලන්න බුදු සාමිනේ දරන්න බෑසෝ මමයි පටාචාරා බුදු සරණ සොයා ආවෙමි සාදු සාදු සාව නැත්නම් ඔබ දිගට කියනවා සාදු කියේ නැත්නම් හරි කමල් කවුද අවසරයි සාන්ත ඊළඟට ඉන්නවා Huawei Y7P කියලා කෙනෙක් ඉනායනේ මොකද ඌ අර ස්ක්‍රීන් එකේ තියෙන එක කියවන්නේ ඒක තමයි දන්න මම නම ඇහුවා මම ඉතින් නම හම්බුනේ ඒ වගේ තැන් වල නිකන් බම්බුවා කියලා කියපන් ඔව් Huawei Y7 වලට මට කතා කරන්න අවසර දෙන්න හොඳයි හරි මට කතා කරන්න අවසර දෙන්න මම ඉස්සෙල්ලාම ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මිත්‍රිකල සියලුම සංඝ පරම්පරාවෙන් මේ ඊටාම ගෞරවණීය විදිහට අවසර ඉල්ලනවා මේ සාකච්ඡාවට බලෙන් කඩා වදින්න. නෑ අපි කොහොමද ආදරෙන් පාවට දාලා පිළිගන්නවා කියන්නේ. මේ මම එක පැත්තකට සමාජ ප්‍රශ්නයක් අනිත් පැත්තට මගේ මානසික ප්‍රශ්නයක් දෙකම එකට කොලම් අරලා තින්නේ. අපේ මේ බුද්ධ ආගමයි බුද්ධ ධර්මයේ අතර විශාල අරගලයක හිර වෙලා ඉන්නේ. ඉතින් මේ සතිය දිනු කරගන්න කියලා ඇවිල්ලා ඒ සතිය යම්කිසි මට්ටමක තියෙන නිසාම අර බුද්ධ ආගමයි බුද්ධ ධර්මයේ අතර තියෙන අරගලයේදී මට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා බුද්ධ ධර්මයේ පැත්ත ගන්න. ඉතින් සමාජයේ වැඩි දෙනා ඒ බුද්ධ ආගම පසුපස යනකොට අර්ථ විරහිත දේවල් කරලා ඒක එහෙම යන්න දෙන්න හොඳ නෑ. මේ මිනිස්සුන්ට මේ සත්‍ය පහදලා දීම අපේ යුතුයකම කියලා හිතාගෙන ඒක මිනිස්සුන්ට පහදලා දෙන්න ගියාම විශාල විරෝධතාවක් වෙනවා. සමහර වෙලාවට තරන්න අමාරු ඒවා. ඒක තමයි සාමාන්‍ය සමාජ තත්ත්වය. දැන් මම ඒක ආශ්‍රය කරගෙන මගේ මානසික තත්ත්වයේ පිළිබඳව යමක් කිව්වොත් අපි ඇත්තටම අහලා තියෙන මේ සංස්කාර නිසා තමයි අර ඉස්සලා ලොක්සවනාසිතාම පැහැදිලිව හොඳට විස්තර කරා මේ අවිද්‍යාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන කියලා. ඉතින් ඒකේ අර අවිද්‍යාව පැත්ත ටිකක් පැත්තකටත් දාලා තියෙනවා කියලා කිව්වා. ඉතින් කොහොමදත් දැන් මේ තියෙන අරගලය තුල සංස්කාර නිරන්තරවම මතුවෙනවා. අපි අර සබ්බ සංඛාර සමතෝ කියලා කිව්වොත් එහෙම මේ ඉන්න පරිසරය තුලත් මානසික තත්ත්වය තුලත් කවදාකවත් ඉතින් යන්න බැරි වෙයි කියලා මට හිතෙනවා. ඒ වගේම තමයි මේ අර පෞද්ගලික දවස් ටිකේ අර මුරා වේද සූත්‍රයේ ඊටාම උතුම් ධර්ම දේශනා 10ක් අහන්න අවස්ථාවක් හම්බුණා. ඉතින් ඒකෙදි මම හිතන්නේ මම ලොකු සම්බන්ධයට පුජ්‍යලිකව කිව්වා මේ තව කොච්චරනම් දුර යන්න වෙයිද කියලා හිතෙනවා කියලා. ඒවා අහනකොට ඉතින් ඒ විදිහේ ටිකක් අතිරණාත්මක අවිනිශ්චිත මානසික තත්ත්වයක මම ඉන්නේ. ඊළඟට තමයි ඒක කාරණයක් කියන්න තියෙන මම සාහිණාසිට මේක කීපවතාවක් කියන්න උත්සාහ කරාට ඒක එක්ක මගේ අතින් හරියට කියවුනේ නැහැ නැත්නම් අවස්ථාව ලැබුණේ නැහැ. දැන් අපි හිත හයට ගත්තාම ඉතින් කාලයක් තිස්සේ මේක විශාල ආශිර්වාදයක් විදිහට තිබුණා. ඒ කියන්නේ මට සාමාන්‍යයෙන් මාව විනිවිද දැක ගන්නත් ඒ වගේම සමාජයේ යම් නම් දේවල් විනිවිද දකින්නත් මට ඒක විශාල උපකාරයක් විදිහට තිබුණා. නමුත් දැන් මාස 2ක් 3ක් විතර තිස්සේ ඒ කය හිතට ආපුවාම ඒක පොඩි ඒක මට කියන්න බෑ ලෙඩක් කියලා. නමුත් ලෙඩ කියන්නේ එක්තරා විදිහක පීඩාවක් වේදනාවක් තියෙනවා. ඉතින් ඇත්තටම දැන් ලොකු සමාජාංශිකේ මේ වෙලාවේ කිව්වෙච්ච හැම එකකින්ම කිව්වේ භාවනාවට මේ ආකාරයක් ස්වරූපයක් ඕන නැහැ ඕනම වෙලාවක ඕනම විදිහකට භාවනා කරන්න පුළුවන් කියලා. සමහර විට හිතෙනවා මම ඒ විදිහේ තැනකට තල්ලු වෙනවදත් කියලා. ඉතින් මේ මට ඉතින්දී අර දැන් අපි සාමාන්‍යයෙන් පොතයි අපි මුණ දෙන ප්‍රායෝගික தත්ත්වයි දෙක එකට තියලා කල්පනා කරොත් එහෙම අර පොතේ තියෙන තැන් හැමතිස්සෙම මතක් වෙනවා. දැන් මම ස්වාමීන් වහන්සේට මම මේක ලියලා තියෙනවා. අපි අර තදාංග නිබ්බුතිය කියලා කියනවා. ඒකට තදාංග නිබ්බුතිය තමයි යම් කිසි අවස්ථාවකදී
විස්තර තත්යකටපත් වෙන්නේ කියලා. හැබැයි දැන් මම ඉන්න තත්ත්වය හැටියට එහෙම එකක් එන්නෙම නෑ. හිත සමහර වෙලාවට හිස්ව තිබ්බත් අර කයේ තියෙන පොඩි මේ පීඩාකාරී ගතිය. ඉතින් මම බොහෝ වෙලා එහෙම ඉන්නකොට මට පොඩි නිකන් මේ ඒක කියන්න බෑ. ඒක පශ්චාත්තාවයක්ද එහෙම නැත්නම් අවිනිශ්චිතතාවයක්ද කියලා දැන් මගේ හිතේ පොඩි සැකයක් පවතිනවා. ඒ කියන්නේ මේ විචිකිච්ඡාව මේ කියන්නේ ධර්මයේ පිළිබඳව හරි කොහොම හරි නෙවෙයි. මේ මතුවලා තියෙන தත්ත්වය පිළිබඳව. ඉතින් මට එකක් කොහොම හරි මම මේ සමාජයේ කරන වැඩ කොටස නම් මම දිගටම කරනවා. කියන්නේ මම සත්‍ය උගන්වන එක ඉතින් මේ මම මේ උගන්වන එක ඉතින් මම දිගටම කරගෙන යනවා. හැම අවස්ථාවකම මට පුළුවන් හැම අවස්ථාවකදීම මම ඒකට මිනිස්සු ඒ පැත්තට යොමු කරන්න උත්සාහ දරනවා. ඒකත් කරනවා. ඉතින් මගේ සත්‍යයත් වඩනවා. මට අර අවිනිශ්චිතතාවයක් තියෙනවා. ඉතින් මම ලොකු ස්වාමීන් වහන්සේගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා හිටිනවා දැන් ඒ විදිහේ තත්ත්වයක් අපි විග්‍රහ කරගන්නේ කොහොමද කියලා දැනගන්න. මං කියුවා ඔස්පෙන්ස්කිගේ පොතක් කරන්නේ ගර්ජොෆ්ගේ චරිතය විස්තර කරනවා. පස්සේ දෙන්න තරහ වෙනවා ඇත්තටම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සහ කාල් ජුන් වගේ. හැබැයි ඔක්කොම ඉදිරිපත් කිරීම කෙරුවේ ඔස්පෙන්ස්කි තමයි. හොඳ රචකයෙක්. එයා කියනවා මේ ඉස්සල්ලා ඔය ගොඩ්වින් නෙවෙයි මේ යාගේ ගුරුනාංශේ කට්ටියට අහුම්කම් දෙන්න පටන් ගත්තා කියලා. දේශන වලට අහුම්කම් දෙන්න පටන් ගත්තා ගර්ජොෆ්. යහනකොට යාට මිස්ටර් ජී කියලා කෙනෙක් හම්බුණා කියලා ජර්මනි ඉඳලා ආපු හැබැයි ඉන්දියානු සම්භාවයක් ඇති. ඉතින් ආය දේශනා කරනකොට කියලා තියෙනවා ආත්මාවලෝකනය ඉන්සයිට් එක නැත්තම් මයින්ඩ්ෆුල්නස් එක ආව ගමන් කාට හරි ඇවිල්ලා පදිංචි වෙච්ච ගමන් ලකුණු හතරක් පේනවා කියලා. එකක් තමයි ඉරිටේෂන් එක. නුරුස්නා ගතියක් එන්න පටන් ගන්නවා හැම එකේම. දැන් සාමාන්‍ය දැන් මේ දැන් තමයි අපිට අවුව පෑවේ එතෙන්ට එනකම්ම තියෙන මල මුස්පේන්තුවක් වහිනවයි සීතලයි උදේයි කුණාඩු තත්ත්වේ. අන්නේ මුස්පේන්තු තත්ත්වය ඉරිටේෂන් කියන එක නුරුස්නා ගතිය වෙනදට වඩා පේන්න පටන් ගන්නවා. දෙක Taman ගැන විවේචනයක් කරගන්නවා. මට මෙච්චර කල් ගියාද මේක අඳුරගන්න? එහෙම නැත්නම් මට මේ පොඩි දේවත් ඉවසන්න බෑ නේද? මොකද්ද මම මේ ඉගෙන පිළිගත්ත දේ දැන් කරන දේ මොනවද කියලා ස්වයං විවේචනයෙන් පටන් ගන්න වෙනදට වඩා. ඒක තරුවත් චන්දන්තක උපමාවක් කියනවා නම් තුවාලේ සුද්ධ කරන්න බෙහෙත් දාන්න තුවාලේ සුද්ධ කරනකොට රිදෙනවා වැඩි වෙනවා. වනමුකේ පාදනකොට රිදෙනවා වැඩි වෙනවා. තුන්වෙනි එක තමයි අනුන්ගේ දොස් දකින්න. මම මේ වැඩේ කරනකොට අර මනුස්සයා කැස්සා. මේ වැස්සා. මේ මැස්සෙක් කියලා අනුන්ගේ දොස් දකින්න එකක් තුන්වෙනි එක. පස්වෙනි එක හතරවෙනි එක තමයි පෙඩැන්ටික්. මේ ලෝකෙ මේට වැඩිය පර්ෆෙක්ට් යන්න පුළුවන්. මේක වචනේ පරිසමාප්තාර්ථයෙන්ම හදන්න පුළුවන් කියලා මේක පොළොව මට්ටම් කරන්න හිතන. ඉතින් මේ හතරම සමාජයේ විසින් දකින්නේ පිස්සු කියලා. Taman මේ නුරුස්නා ගතිය එනවා, Tamanට විවේචන එනවා, අනුන්ට දොස් පවරනවා, පොළොව මට්ටම් කරන්න හදනවා. හැබැයි මේ හතරම අර අන්තරාවලෝකනීය ආර්ය පරිශ්‍රණයේ පටන් ගත්ත බවට ලකුණු. ඉතින් මම ඒක ආපු ගමන් මෙතන ලකුණක් දාලා තියා හිටියේ. එතන සත්‍ය ගැන කතා කරන්නේ නැහැ, බෞද්ධ ගැන කතා කරන්නේ නැහැ, හාමුදුර කෙනෙකුත් නැහැ. නමුත් මං බලනකොට හතරම ඇත්ත. කොතනක හරි සත්‍යයට මුහුණ දෙන්න පටන් ගත්තොත් මේ හතර පහල වෙනවා. ඉතින් මම ඒක විචිත්‍රව කියන්නේ සමතෙන් විපස්සනාට හරවනකොට තියෙන ලකුණු හතර කියලා මං කියනවා. සමත භාවනා කරනකන් ඉතින් හරි ආතල් එකේ ඔය ධානයකට සමවැදිලා අනම්මනම් බාම් ගාගෙන ඉන්න පුළුවන්. ඒක නරක නෑ. මේ ලෝකෙට ඒක අවශ්‍යයි. ඒත් ඒක කාගෙන මේ මල හොන්තුවක් මේ ඔලුව කන්ඩිෂන් කරගෙන ඉන්නවට වැඩිය හොඳයි මේ ලෝකේ ඉන්න විදිහට ඉන්නවා. එතකොට Tamanට ඉරිටේෂන් එක පේනවා. ඉඳගෙන ඉන්න ඉරියව්ව අමාරුයි, හුස්ම පේනකොට අමාරුයි, ඇවිදින එක අමාරුයි, බත් කන එක කන්න බෑ, නාන එකේ රසයක් නැහැ. මොකද එකම දේනේ. එතකොට තේරෙන පටන් ගන්නව නැද්දකින් මං වගේ එකෙක් මෙච්චර මේ ගුරුවරු හම්බෙලා බුදුහාමුදුරු හම්බෙලා ධර්මයේදීත් බලපංග මේ කිඹුලා කනවා ඉවසන්න පුළුවන් මේ කොහිල කටුව යන්නේ කියන ඉවසන්න බැරි. මොන පෞරුෂත්වයක්ද මට තියෙන්නේ කියලා ඔන්න චෝදනාවක්. එතකොට පේන්න පටන් ගන්නවා නෑ මේ එක එක නමයි වැඩේට කිසිම සහයෝගයක් දක්වන්න ගෙදර ගෑණි උදව් කරන්නේත් නෑ අම්මා උදව් කරන්නේත් නෑ අල්ලපු ගෙදර උදව් කරන්නේත් නෑ කියලා මේ අපි නිවන් දකින්න නැත්තේ නිසන්වනේ කියන්නේ අපේ කැපකාරයෝ ටික හොඳ නෑ ඒක අපිට නිවන් දකින්න බැරි. අයියෝ අවුරුදු 31ක් මං කාපු කෑමක් ඔක්කොමලා කියනවා දැන් හොඳ වෙලාවට කැපකාරයෝ නෑ. ඒ කාටවත් සංඝයාට තේරෙන්නේ නෑ. කිසිම ප්‍රශ්නයක් නෑ. මම ඊටාම අමාරුයි මෙතෙන් තේ ටිකක් හදාගන්න හැදුවා. උඹලට ඕන නැවිලා තේ ටික අපි මොකටද කැපකාරයෙක්.
ගුරු ඇඳපු කෙනෙකුත් නැහැ. පිළිගන්න ගන්න කවුරකුත් නැහැ. ප්‍රශ්න නැහැ. ඉවරයි. දැන් ඕකට කියලා කැපකාරෝ එකනට දෙන්න පුළුවන්. හැම කැපකාරයක ප්‍රශ්නයි. ඒක මුළු පද්ධතියම තිබුණා නිසන්වනේ. මේ ඔක්කොම හරි වැදගත් ආමතුරුරු. අනේ කැපකාරයෝ හොඳ නැහැ කියලා. මට 385ක් ලේබර් මැනේජ්මන්ට් කරලා මං ඇවිල්ලා තියෙන්නේ. උන්ගේ මොනව බලාපොරොත්තු වෙනවද? අපි උන්ව සූරකණේක විතරනේ කරන්නේ. මොන මැනේජ්මන්ට්? ඉතින් ඒ වගේ මේ අනුන්ගේ වැරදි හොයන එක මාට ඉස්සර කමම දායකවත් කැම වේලක් හොඳයි කියන්නේ නැහැ. එක්ක ලුණු මිරිස් මදි කියනවා මොනවා හරි කරනවා මොකක් හරි නිකන් ඒ මනුස්සයාට විවේචනයක් දෙනවා. ඉතින් මං හිතනවා යා විවේචනය කරනවා කියලා. කවදාකවත් කෙල්ලෙක්ගේ හොඳක් දකින්නේ නැහැ. දැකෝ ගමන් උන්ට මොනවා හරි කියනවා. ඉතින් උන් හිතන්නේම එක්ක මං ආඩම්බරකාරයෙක් එහෙම නැත්තම් උන් එපා. පා නෙවෙයි ආදරේ. බබ්බි හොඳ නැහැ. ඇයි සීමයි බොරු කියනවා. ඒ ආදරේට. ඒ බබ්බි සීමයිගේ ලව් එකේ. ඉතින් ඒ ආදරේ කාටවත් තේරෙන්නේ නැහැ. පණ්ඩිත සාංශ ගියේ වෙලාවෙ ඉඳලා නෑ බැලමිටින්ම යන්නේ. අය කතා මොකක්වත් නෑ නමුත් තේරෙන පුදුමාකාර මුළු ජීවිතේටම වග වෙනවා. ඉතින් ඒ කට්ටිය අපිට වෙන්නේ වැරදි හොයන කට්ටිය වගේ. ඊට පස්සේ හිතනවා මේ Nissan වනේ මම දන්නේ මේ රිට්‍රීට් 10 15 කරනකොට විශාල පිස්සක් මාව දාලා ගියා. ඇයි මේක ලස්සනට ස්ටෑන්ඩඩයිස් කරන්නේ නැත්තේ කියලා. ඇයි ස්ටෑන්ඩඩ් බියුරෝ එකට ගිහිල්ලා මේකට මෙතඩොලොජි එකක් ගන්න නැත්තේ කියලා. අතිපාසල පටන් ගන්නකොටත් එහෙමයි. මං කව මේ කරුණා කරලා වැල හැටියට බැස ගහපන්. උක අනිවාර්යයෙන්ම සක්සස් ස්ටෝරි එකක්. ඉන්න දෙයට හැදෙමු. මොකටද විවස්ථා? තියෙන විවස්ථා මදයි. පටන් ගන්න තියෙන විවස්ථාව ඇති. යන් ඔහොම යනකොට හැදිලා එයි. දැන් බණ්ඩ මරුණට පස්සේනේ බණ්ඩගේ ප්‍රතිපත්ති පහක් ආවේ එළියට පහක්. ඉන්නකම් ඒව මොනක්වත් තිබුණේ නැහැ. උඹ දන්නවනේ සමා වෙන්න ඕනේ මේ සද්දාසීස් සාහඳුර දන්නවනේ. බණ්ඩාරනායක ප්‍රතිපත්ති ආවේ බණ්ඩාරනායක මරණයට පස්සේ කණු පහක් හිටෙව්වා. ඔව් ඉතින් මෙහෙමයි එකක් පැත්තේ බැලුවොත් ඕනම මිනිහ ලොකුවට පේන මරණයට පස්සේ තමයි නම් ඒකවත් වෙන එකක් නැහැ කියලා මට හිතෙනවා මේ ඕන නැති දේවල් කියලා මරණයට පස්සෙත් බැනුම් ආයි. ඔන්න මම නම් මරණයට පස්සේ ටිකක් ලොකු වෙනවා කියලා මට දැනටම තේරිලා තියෙනවා. නිකන් මේ වේලිච්ච ගතියක් තියෙනවා. මැරිච්ච ගමන් ටක් ගාලා වතුර දාපුවම මිදි කිටියක් පිපිලා එනවා වගේ ටක් ගාලා එනවා. ඉතින් ওই පෙඩැන්ටික් කියන එක මම වචන ඉගෙන ගත්තෙත් එදා. ඔය හතර කියලා දෙන්න බෑ. ඔය හතර තමයි නීවරණ කියන්නේ. ඔය නීවරණ වශයෙන් එන එකට ප්‍රිය වේයන්. නීවරණ එනවයි කියන්නේ කාමේ නෙවෙයිනේ. නීවරණ කියලා කියන්නේ කාමේ නෙවෙයි. කාමේ තියෙනවනේ නීවරණ නැහැ. කාමේ සංඥා තමයි නීවරණ කියන්නේ. ඉතින් නීවරණ කියන්නේ කොච්චර වටිනවද? මොකටද මේ ෂුවර් කාමේ නැහැ කියලා. නීවරණ නැති කරන්නයි බුදුහාමුදුරුවෝ ඉන්නේ. මොකද්ද කරන්න ඕනේ? රූපයකට හිත දාපන්. එක චිත්තක්ෂණයක් රූපෙට හිත දාපු ගමන් කාමයක් නැහැ, කාම සංඥාවක් නැහැ. ඉතින් කාමේ තියෙන වටිනාකම කාමේ සාම සංඥා තියෙන වටිනාකම දෙක නැති කරන්න පුළුවන්. නැති කරන්නේ මොකෙන්ද? මේ රූපේ කියන ආනාපානේ හුලඟේ. ඉතින් එච්චර පිඹලා ඉන්න පුළුවන් දෙයකට මේ මහා ලෝකෝට කතා කර මොනවද නටන්නේ. ඉතින් ඒක නිසා ඒ ඉරිටේෂන් එක ගැන ඔය කතා කරන්නේ ඒක සුභාශිංස නැහැ. ඒක තමයි ආරි ඉස්සල්ලාම කිව්වේ. ආරි කිව්වේ මට දිගටම පවතින ඉසේකක්කමක් තිබ්බා. මම ඒකට හුඟක් දැඟලුවා. දොස්තරලා හම්බුණා. පස්සේ තමයි මට මතක් වුණේ මේ සතිය ආනිසංශයක්. සතිය තියෙනවනම් ජීවිතයේ තියෙන පීඩාව තේරෙනවා. ඉරිටේෂන් එක තේරෙනවා. ඒක කවුරුත් කරන එකක් නෙවෙයි. ඕකත් එක හිටපන්කෝ. ඕකක තරහ වෙලා හිටියත් ඉන්න ඕනේ. ඊට මීට වැඩිය හොඳයි. දන්නයා කා හොඳයි නොදන්නයා කාට වැඩිය කියලා. එනේ ඉසේකක්කමත් එක්ක ඉන්නවා. ඔය මොකද කියන්න දන්නේ? ආයේ දැන් ආයේ වෙන කියන්න දෙයක් නෑ. දැන් ප්‍රශ්නේ निराකරණය වුණා. හැබැයි මම සමහරනේ ඊයරත් කියන්නේ මම පිළිතුර බලාපොරොත්තු නැහැ. ඒක නැතිකොට මම හිතාගත්තේ අතේ දුරට ආවොත් නම් දෙන්න දන්නවා. මේ අර කෑගල්ලේ වැඩක් පටන් ගන්න යනවා කිව්වා අන්න තරිඳු කිව්වා එන්න කියන්නේ කියලා. ඔව් මට දැන් කිව්වා මම 10 වෙනිදා එනවා. අනේ එතනත් උඹ වගේම වගේම කෙනෙක් ඉන්නවා එතන මේ මං මූණටම කිව්වා මේ ස්ථානයේ අයිති එක්කන සමන් මං කිව්වා උඹ කතා කෙරුවොත් මේ උරුලෑවයි කටහඬ වගේ. උරුලෑ කටහඬක් තියෙන. මොකද්ද කියන්නේ උලමා. දැන් මුස්ලිම් ආගමේ උලමාවරු කියලා කියන්නේ උගතුන්න කියන නම. අපේ උලමාවරුත් ඒෙම තමයි. උලමා කියන්නේ ඉකට ගත්තොත් නම් පඩේ වැඩ නැහැ. ඉතින් උඹට ඒ වගේ ලකුණු ටිකක් තියෙනවා. අර හොඳ වෙලා ඉట్లా තියෙන්නේ ඈත් වෙලා ඉන්න නිසා. මම දැන් ටෙලිෆෝන් එක කවදාවත් උස්සන්නේ නැහැ. වෙන නමක් දාලා තියෙන්නේ. නම ආපු ගමන් ගන්න නැහැ. ඔය වගේ තමයි ඉතින්. හොඳයි දැන් ඉතින් මෙහෙමයි. දැන් කමල් ඔය ලංකාවේ වයියේ කතා කරන්නේ හරිද? කමල්. එහෙමයි සාමි. ලංකාවේ කතා කරන්නේ මෙහෙන් එළවපු එක්කෙනෙක්.
හැබැයි ගිහිල්ලා වෙනම කඳවුරක් ගහගෙන දැන් අපි පැත්තට නෝර යනකොට අපිට නිකන් මේ සත්තන් දානවා පාරයි නේද කියලා. මේ පොඩි ඉල්ලීමක් සාවිනාස මම හිතන්නේ හැමදෙනාගේම මේ සභා ගෞරවය රැකෙන විදිහට අපිට මම දැනගෙන හිටියේ නෑ ස්වාමින් වහන්සේ කෙනෙක් කියලා. ඉතින් හොඳම දේ Zoom එකට සම්බන්ධ වෙනවා නම් අපි සභා ගෞරවය තියාගන්න ස්වාමින් වහන්සේ කෙනෙක් නම් අපිට ඒ නම දාන්න පුළුවන් නම් වඩා හොඳයි කියලා හිතනවා. මමත් කියන්නේ පරණ නමෙන් අබේ කියලා කියන්නේ නම සද්දාතිස්ස. මම කටහඬෙන් ඇල්ලුවේ. ඒ විදිහට සටහන් කරගත්තා නම් හරි. සද්දාතිස්ස කියලා නම දාගන්න මේ කොහෙද සද්දාතිස්ස? බණ්ඩාර වෙලා සද්දාතිස්ස. ඔය සාමාන්‍ය Zoom එකට එහෙම දාන්න බැරි සයිස් එකේ ලොකු එක්කෙනෙක් ඔයා. Zoom කරලා දාන්න වෙන්නේ Zoom out කරන්න. Zoom out කරලා දාන්න වෙන්නේ. අත්‍යන්තයෙන්ම ගරු කරනවා. අපි 11 වෙනිදා හම්බ වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. එහෙනම් කමල් අපි සමාප්ත කරන්න යන්නේ මේ අපිට අවුව පෑවුවා. එහෙමයි සායනාස දෙපැත්තේ ඒවත් ඉවරයි. එහෙනම් අපි පාලිය කුටියෙන් ආයාචනා කර සිටිනවා සමා වෙලා මේ පින්න අනුමෝදනාවක් කරන්න කියලා. සාදු සාදු සාදු. අවසරයි සායනාස. අද දින සිදු කරන්නට යෙදුණු ධර්ම සාකච්ඡාවේ කාලය දැන් නිමා වුණා. සම්බන්ධ වුණේ පූජනීය මහා සංඝරත්නය සමග සදා ඇති ඊතර මෙතර පින්වත් පිරිසක්. පූජනීය නායක ස්වාමීන් වහන්සේ මුලසුනේ වැඩ ඉඳමින් ඉදිරිපත් කරන්නට යෙදුණු ධර්ම කාරණා ඊතරින් මෙතන ඉදිරිපත් කරන්නට යෙදුණු ඒ කරුණු ඒ සියල්ල ඉතා විසිතුරු ලෙස ඇසූ පිරූ කරුණු වලින් විස්තර කරමින් බොහෝ දිනකගේ හදවතේ ගැටලු ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට අවස්ථාව සලසලා දුන්නා. එසේ පාරමී පෙරාර බොහෝ පින් රැස් කර ගන්නට යෙදුණා. සම්බන්ධ වෙලා අපිත් සාකච්ඡාවට සම්බන්ධ වෙමින් ඒ වගේම මෙතරින් සියලු දෙනාම සම්බන්ධ වෙමින් විමින් බොහෝ පින් රැස් කර ගන්නට යෙදුණා. මේ සියලු පින් අපටත් ලෝවැස් සැමටත් නිවෙන සැනසෙන්නට හේතු වේවා කියන මෙත් සිතින් ගාථා සජ්ජායනා කළා පින් අනුමෝදන් කරමු. එත්තාවතා චම්හේ සම්පතං පුඤ්ඤ සම්පදං